ගොඩක් දවසකින් ආවේ නේද? ඔයාලගේ කටහඬවල් නම් ඇහෙනවා. ඉතින් කෑ ගහනවා. කතා කරනවා නේද? නමුත් එකපාරට පේන්න එන්නේ නැහැ. හරි. ඔන්න අපි නැවත වරක් මං හිතන්නේ මම ඔයගලන්ට ගිය මාසේ හැබැයි කතා කරා ශාක පාඩමනේ දුක්සේදනයේ පාඩම මතකයි. අපි රාත්‍රී වගේ දාවත් කතා කරා. ඒවයි ටියුට් මං හිතන්නේ ඉස්ස තියාගන්න එපා. ඉතින් ඒවා පුරව ගන්න වීඩියෝස් දාලා තියෙන්නේ. හරි. එහෙනම් පුතේ මං හිතන්නේ සර් මේ මොනවද කියනවා ඇහුණා ඔයගොල්ලන්ට නේද? ගෙම්බොත් එක්ක ඉන්නලු සමනලයොත් එක්ක ඉන්නලු නේ රශ්මි. එහෙම කියලා ගියානේ මන් දන්නේ. මම එක්ක සතෙක්වත් ගෙනාවේ නෑ හැබැයි. ඔකටත් දන්නේ එහෙම කිව්වේ නේද? ඔව්. ඒ තමයි පුතේ අපි යන්නේ අද දවසේ මං හිතන්නේ අලුත් පාඩමට යනවා. යන්න වෙනවනේ ඉතින් නේද? මොකද ඔයගොල්ලෝ පහුගිය දවසේ සර්ත් එක්ක මම හිතන්නේ අභ්‍යවකාශයේ පැත්තේ ගිහිල්ලා එක එක රෝන්ද ගහලා ඇවිල්ලා තියන්නේ ආයේ පෘථුවියට නේද? පෘථුවියටම ආවා. හැම තැනම ගියා මන්ද රොකට් එකේ ගියා නේ මන් දන්නේ. හැම තැනම ගියා එක එක ග්‍රහ ලෝකවලට ගියා නේද? මරු ලස්සන පාඩම. කවුරු හරි පාඩම බැලුවේ නැත්නම් අපි මොකද පුතේ කරන්නේ පාඩම එක දවසක් හරි මිස් වුණා නම් අපෝ වීඩියෝ බලා ගන්න. YouTube එකේ රෙකෝඩින් එක බලන්න. YouTube එකට ගියා Eureka Science Academy සර්ච් කරා නේද? ඊළඟට ගියා ප්ලේලිස්ට් එකට අටේ නේ අන්න. එතකොට අනිත් ඒවා බලන්න ඕනේ 6 7 10 11 ඒවා වැඩක් නේ. අපි යනවා 8 පන්තියට නේ. grade 8 එකේ playlist එකට ගියා අපි බලාගෙන ගියා බුදුහම්මෝ දැන් එන වීඩියෝස් තෝගයක් දාලා තියෙන්නේ පාඩම්. ඒ නිසා අපිට වගේ යාළුවෝ ඉන්නවනම් යාළුවන්ටත් කියන්න කමක් නැහැ නේද? පින් සිද්ධ වෙන වැඩක් නේ ඉතින්. ඇයි ඒ? ඔව් මේ කොරෝනා කාලේ ඉතින් සමහර වෙලාවට පන්ති වලට එන්න බැරි වෙන අය අලුත් යාළුවෝ සමහර වෙලාවට හොයාගන්න පුළුවන් අපිට. එතකොට මේ ඒ නිසා ඔයාට ඉස්කෝලේ හරි වාගේ නෑ හරි මං කියලා තිනේ ඕන තැනක ළමයෙකුට YouTube එකට ගිහිල්ලා අපේ පාඩම් බලන්න පුළුවන්. හරි. එහෙනම් අයිතේ අපි යමු මෙන්න මේ 12 වෙනි පාඩමයි. තව මං හිතන්නේ පාඩම් තියනවාද පුතේ අපිට කතා කරන්න නේද? මේ කීවෙනි පාඩමද බලන්න. ආපදා. ඒ කියන්නේ ස්වභාවික ආපදා ගැන තමයි ඊළඟට තියෙන්නේ. ඉතින් ඒකත් මං හිතන්නේ ඕකේ දැම්මේ නෑ මං ස්වභාවික ආපදා. දැම්මද? ටියුට් එකේ දාලා තියෙන ටි. ඔව් දැම්මනේ. මතක නැති වුණාට වඩින්ගේ නේ. පාඩම් දෙකම පුතේ දාලා ඉවරයි. එතකොට මේ ටියුට් එකෙන් වැඩේ ඉවරයි වාගේ. අටේ පන්තිය සම්පූර්ණයෙන් ඉවර වෙනවා. අයියෝ නේ. දැන් ලොකු අයියලා අක්කලා. 9 වසරට එන්න හදන. බරපතල පන්තියක් ටිකක්. ඇයි දන්නවද? බරපතල පන්ති. එතකොට මේ ටියුට් එක ඉවර වෙනවා. පුතේ පටන් ගන්නවද? මොකද පුතේ? ඊට මේ ටියුට් එක ඉවර වුණාම මේ වසරේ පන්තිය පටන් ගන්නවද? ඔව් යමු නේද? යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හරි? ඊට අච්චුපත නැහැ. අපිට අච්චුපත ඔයාට දැනුත් නැහැ නේද ඕනේ. අච්චුපත ඕනේ නැහැ. හරි? තුන් හරි භාගයක් තියන්නේ නැද්ද? ඔව් තියෙනවා පුතේ තියෙනවා අවසාන වාරයකුත් දෙනවා හොඳේ. ඔයා මං හිතන්නේ දන්නවනේ සම්බන්ධව නේද? දැනුත් මෙවර මේ ජීවන චක්‍ර පාඩමත් එක්ක ඔයාට එවනවා එවල ඇති ගෙදරට අම්මගේ තාත්තගේ අපේ ටියුට් එක ගෙන්නන්න ආවනම් මොනවාද? ලියුම් කවර එක දාලා. ඔව් මේ තේත්තේ සර් කියන්න තියෙන්නේ මේ වාගේ මේ විදියට ලියුම් කවරේ 8 ඉලක්කම ගහලා මෙතන තියෙන පුතේ ඉස්සරහා විභාගේ තියෙන දවස. හරිද? විභාගේ තියෙන දවස තමයි මේ තියෙන්නේ. තොර විභාගේ තියෙනවා ඔයාට නොවැම්බර් 20 එක්කෝ සෙනසුරාදා 4/6 එහෙම නැත්නම් 23 මේ වගේ අපේ අඟහරුවාදා පන්ති දරුවන්ට නොවැම්බර් 23 එදාට තමයි පුතේ මේ ලියුම් කවරේ ඔයාට කඩන්න පුළුවන්. එතකන් කඩන්න බෑ හොඳේ. මං දන්නේ දැන් මට දැන් කියලාත් ඇති වෙලා තියෙන්නේ ගෙදරට එන දෙමාපියන්ට නේද? ඇයි ඉතින් ඒ උනාට කියන්න එපයි. මතක නැති වුණොත් මම පණිවිඩය වෙලාති තාත්තලා එහෙම සමහර වෙලාවට ටියුට් එක ගෙනියන්නෙද්දි අම්මට ගිහිල්ලා දෙන්න දරුවගේ මේ ලියුම් කවර. හරිද? ලියුම් කවරේ දෙන්න අම්මට මොකටද අම්මට විභාග ලියන්නේ?
නෑ නේද? අම්මට අරන් තියන්නේ ඒක. හැබැයි අම්මට මතක ඇති තැනකින් තියාගන්න කියන්න හොඳේ. ඔයාට අහුවෙන්නේ නැති. නේ අපිට එහෙම කියන්න බෑ. අපට අහුවෙන තැනකින් තියන්නම් මේ අපි ඔයාට කඩලා බලන්න. එහෙම කඩන්නේම නෑ හරිද? එහෙම කඩන්න නැතුව අම්මා මේක යම්කිසි ආරක්ෂිත තැනක තියාගන්න ඕන. හරි. අපි නොවැම්බර් 20 හරි පුතේ 23 අඟහරුවාදා දරුවෙක් නම් 23 නේ. එතකොට මේ වෙලාවට ඔන්න අම්මා එන්න ඕනේ වාගේ ළඟට. මම එක එක්කෙනා සර්ච් කර බලනවා. හරිද? ඇවිල්ලාද ඉන්නේ. අන්න දැන් මම කියනවා ඔන්න දරුවට මේක විවෘත කරලා මේකේ තියෙන ප්‍රශ්න පත්‍රය ලබා දෙන්න කියලා. එහෙම ලබා දුන්නාට පස්සේ තමයි ඔයාට ලියන්න පුළුවන් වෙන්නේ. හරිද? ඒ වෙලාවට මේක හදිස්සියක් මම අම්මට කියනවා මේක අලෝපයක මට පෙන්නන්න. කඩලා නැහැ මට පේනවා එතකොට. කඩලා තියෙන්න බෑ. හරිද? දැනට ගෙනින් තියෙන ඒවායි ඔයා ගාව නම් ලියුම් කවර තියෙන්නේ තාමත් ටියුට් එක ඇස්සේ නම් වහාම ගිහිල්ලා නැගිටලා අම්මට දීලා එන්න. මේක අරන් තියන්නම් මේ මට දෙන්න මේක 23 වෙනිදාට කියලා. හරිද? අරලා බලන්න බෑ. එහෙනම් පුතේ ගත්තේ නැති පැටව ඉක්මනට ගන්න අපේ එහෙම තමයි ගන්න වෙනවා ඉක්මනට 20ට කලින් 20ට කලින් නෙමෙයි දැන් අද පාඩමට මට මේක ඕනේනේ නේද? ඉතින් පුතේ පාඩම් කරලා තියාගන්න ඕනේ ඔයා ගණිය පාඩම දක්වා. හරිද? අර්ධ වාර්ෂික පරීක්ෂණය විද්‍යා පාඩමට එනකම්. විද්‍යුතේ නේද? විද්‍යුතේ දක්වා පාඩම් කරලා තියෙන්න ඕනේ. දෙවනි පාඩම දෙවනි පොතේ ටීචර් විද්‍යුතේ ළඟටනේ. අර දෙවනි පාඩමේ විද්‍යුතය දක්වා පාඩම් කරන්න කමක් නැහැ. අර පළවෙනි පොතේ තිබිච්ච විද්‍යුතය මතකයිනේ පුතේ. ඒකෙන් තමයි මට මතක විදියට එන්නේ කමක් නැහැ. ඔයාලට ඉතින් අඟදි කරපුවනේ විද්‍යුතය නේද? මතකයිනේ ඔයා සරුත් එක දඟල කරපු පාඩම්නේ. ආයි පාඩම් කරන්න දෙයක්වත් නැතුව ඇති නේද? ඒ නිසා ඒ කොටස් සියල්ලම පාඩම් කරගන්න වෙනවා. ඔව් විද්‍යුතය ඔව් ඒ ගානට පාඩම් කරලා තියාගන්න. එතකොට පළවෙනි පොත සම්පූර්ණයෙන්ම සහ දෙවෙනි පොතේ 9 සහ 10 පාඩම් ඔක්කොම හරිද? 9 10. එතකොට 11 12 13 14 15 පාඩම් 5 සහ මුළු පොත් දෙකෙන් වෙනවා අවසාන වාරය සඳහා. ඔය වගේම වෙනවා පුතේ අවසාන වාරයට ඔයාට ප්‍රශ්න පත්‍රයක්. එතකොට ඒක එවන්නේ මේ මාසේ දෙසැම්බර් මාසේ මුල සතියේ වගේ වෙනවා. එතකොට දෙසැම්බර් මාසේ අපි විභාගات ලියලා හොඳ ලකුණකුත් අරගෙන තමයි නමෝ විත්තියෙන් 9 වසරට පා තබන්නේ. හරිද? රයිට්. බලමු අපි දෙසැම්බර්ම පටන් ගන්නවද ජනවාරි පටන් ගන්නවද මොකද කියලා අපි බලමු. හොඳයි? හරි. මම කියන්නම් එතකොට. හරි. එහෙනම් මයි පුතේ ඔන්න අපි යනවා දැන් කීපාරක් ගියාද විශ්නේ ජීවන චක්‍ර මොකද්ද පුතේ මේ චක්‍රයක් කියන්නේ? චක්‍රයක් කැරකෙන රෝදයක් රවුමක් ගන්න හරි නේද? කැරකෙන රෝදයක් වගේ චක්‍රයක් පුතේ කාගේද කැරකෙන රෝදි? මේ අපි හැමෝගෙම කියන්නේ මේ පෘථුවිය මත ඉන්න සමනලයා ඇතුළු ඕන සතෙක් පුතේ ඕන ශාක්‍යයක් ඕන ශාක්‍යයක් කුඹියට ජීවන චක්‍රයක් තියෙද? මොකද පුතේ? කුඹියට ජීවන චක්‍රයක් තියෙද? ඔව් දැන් මම ඒකනේ තමයි කියන්නේ. ඕනම සතෙකුට හරි ඕනම සතෙකුට ඕනම ශාකයකට පුතේ ජීවන චක්‍රයක් කියන එකක් තියෙනවා. ජීවිත ගමනක් නේද? අපි ඉපදෙනවා. අපි ඉපදිලා ශනිකව මැරෙනවද? නෑ. සමහර වෙලාවට මගෙන් එදා සෙනසුරාදා බබෙක් ඇහුවා සමහර වෙලාවට මිස් ඉපදෙන්න කලින් සමහර වෙලාවට මැරෙනවනේ නේද? අවාසනාවන්ත පව් ඒ වගේ ඒවා අහන්නත් හොඳ නැහැ නේද? සමහරවිට නේද? පුතේ මව්කුස තුලදීම සමහර වෙලාවට එයා ඉපදෙන්න කලින් මරණයටපත් වෙන්න පුළුවන්. එහෙම වුණොත් අන්න එවැනි තැනක නම් ජීවන චක්‍රයක් ගත කරන්නවත් අවස්ථාවක් නැහැ නේද? එහෙම නැතුව යම් කෙනෙක් මයි පුතේ මේ ලෝකෙට බිහි වුණොත් නේද? මේ ලෝකෙට බිහි වුණොත් සතෙක් සමහර වෙලාවට ශාක අපි ජීවීන් කියන්නේ ඔක්කොමනේ නේ?
අපි ජීවීන් කියන්නේ පුතේ සත්තු විතරක් නෙමෙයි. ශාක ශුද්‍ර ජීවීන් ඔය ඔක්කොම ජීවීන් නේ ශාක සතුන්. එහෙනම් අපි ඇස් දෙකට පේන්නේ නැති කට්ටිය ගැන මෙතනදි කතා කරන්නේ නේ. එහෙනම් අපිට ඇහැට පේන කට්ටිය පුතේ මේ ලෝකෙට බිහි වෙන්න ක්‍රම ගොඩක් තියෙනවා. සමහර උන්මයි පුතේ බිත්තරයක් කඩාගෙන පුපුරගෙන එළියට එනවා. බිත්තර කට්ට පලාගෙන නේද එළියට එනවා. පුතේ ඒ ඇවිල්ලා සමහර වෙලාවට එක ඒවා කක එක හැඩ පහු කරමින් එක හැඩ පහු කරමින් මේ බලන්න මෙන්න සමනලයක් මෙන්න සමනලයක් බිත්තරයක් ලොකු බිත්තරයක් නේද වාට පේන ලොකු කරා එහෙම නැත්නම් මෙච්චර මේ ලොකු බිත්තර නෑ නේද පුතේ අන්න ඒ එක්කෙන් එනවාමයි පුතේ පොට්ට කැතම කැත අතින් ඇල්ලුවොත් මයි පුතේ හැමතැනම බූව විෂ දල විෂ රෝම තියෙන කැතම කැත අපි ඒකට කියනවා නිකන් පණුවෙක් වගේ කැටපිලර් එක කවුද මේ කැටපිලර් දඹලුවා දලඹුවා නේද දඹලුවා නෙමෙයි දලඹුවා පුතේ රූපාන්තරය කියලා කියන්නේ මොනවද? ජීවන චක්‍ර කියන එක රූපාන්තරය නෑ කියලා කියන්නේ මොනවද? ඉන්න තා පස්සේ කියලා දෙන්න පුතේ යොමුද? තව ඉස්සරහට තියෙන්නේ. හරිද? එතකොට ඔන්නමයි පුතේ බිත්තර වලින් සමහර වෙලාවට එහෙම පැටව වෙන්න පුළුවන්. දැන් අපි ශාකයක් ගත්තොත් ඒ ශාකය පැලවෙනවා එක්ක බීජයක්කින් නේද? අපි බෝංචි ඇටයක් හිටවුවොත් නෑටයක් හිටවුවොත් අන්නමයි පුතේ එකෙන් එනවා මූල පද්ධතිය එනවා කඳ එනවා නේද? කඳ ඇවිල්ලා අත්තු කැබලි වලට බෙදෙන්න පුළුවන් බෙදෙන්නේ නැති වෙන්නත් පුළුවන්. ඔහොමයි පුතේ ටික එයා මොකද වෙන්නේ? වර්ධනය වෙනවා නේද? අන්න බීජ වලින් එනවා බිත්තර වලින් එනවා. ඔයා ආවේ කොහොමද කියන්නේ? බිත්තරෙන්ද? අනේ නෑ අම්මා නේද? අපිව ගොඩාක් මාස 9ක් දස මාසේ උරේ කත්තා නේද පුතේ කියන්නේ? ඇයි දස මාසේ උරේ කත්තා කියලා කිව්වට ඔයා අහලා තියෙන විදිහට අම්මා ඔයාව තියන් හිටියේ මාස 9යි. පුතේ ඒකේ කතාව දන්නවද? ඒ ඉස්සර කාලේමයි පුතේ චන්ද්‍ර මාස කියලා අපි කියනවා. සාමාන්‍යයෙන් 280ක් තමයි පුතේ දින 280 චන්ද්‍ර කාල. ඔව් අම්මා ඔයාව කුස තුල දරාගෙන ඉන්න දින ගණන තමයි දින 280ක්. එතකොට චන්ද්‍රයාට මතකයි නම් සර් කතා කරා චන්ද්‍රයාගේ පරිභ්‍රමණය ওই දෙකම එකයි චන්ද්‍රයාගේ දින 28යි මයිතු. හරි චන්ද්‍රයාගේ පරිභ්‍රමණ කාලයක් පෘථිවිය වටා යන්න ගත වෙන කාලයක් චන්ද්‍රයාගේ තනියෙන් එයාට කරකැවෙන්න යන ගානට හරි හෙමින් යන්නේ එක. එතකොට පෘථිවිය වටේ යන්නයි එයාට තනියෙන් එමීට කරකැවෙන්නයි දෙකමමයි පුතේ දින 28ක් තුල. ඇත්තටමයි පුතේ වාට එක සර් කිව්වක් දන්නේ මට මතක නැහැ. අපි අහස බැලුවම චන්ද්‍රයාගේ අපිට පෘථිවියේ ඉන්න මිනිස්සුන්ට හැමදාමත් පේන්නේ චන්ද්‍රයාගේ එකම පැත්තක්. ඇයි? පරිභ්‍රමණයයි භ්‍රමණයයි දෙකම සමාන වීම තමයිලු ඒකට හේතුව. අපිට කවදාවත් හඳේ එහා පැත්ත පේන්නේ ගෝලාකාර වස්තුවක්. නමුත් එක පැත්තක් තමයි පෘථිවියේ ඉන්න ඊජවෙන රටවල් වලට පේනවද? මොකද පුතේ? ඊජවෙන රටවල් වල ඉන්නට හඳේ අනිත් පැත්ත පේනවද? ඉතින් පෘථිවියනේ කවුරුත් ඉන්නේ නේද? ඇමරිකාව තියෙන්නේ පෘථිවියේ ලංකාව තියෙන්නේ පෘථිවියේ නේද? එතකොට අහන් ඉන්නේ නෑ නේද ආඩම? පෘථිවියට පේන්නේ මං කිව්වා එකම එක පැත්තයි හැමදාම අරක තමයි හේතුව. ඉතින් මයිත්තේ දින 28යි කියන එක අනුව තමයි 28 ඒවා 10ක් තමයි අම්මා ඔයාව තියන් ඉන්නේ. චන්ද්‍ර මාස. අන්නේ චන්ද්‍ර මාස 10ක් කියන එකෙන් තමයි අපි වඳින්නේ දස මාසේ උරේ කත්තා කියලා. හරිද? නමුත් දැන් කැලෙන්ඩරේ 30 31 නේද? එහෙමනේ යන්නේ. නමුත් ඉස්සර කාලේ 28ක් තමයි චන්ද්‍ර මාස වලින් තිබිලා තියෙන්නේ. ඒකයි ඒකට හේතුව. ඉතින් මයිත්තේ අපිව නේද? අම්මා කුස තුල දරාගෙන දින
280ක් විවත් මාස 9ක් තුල තියාගෙන ලොකු කර කර පොව එයා කන දේවල් වලින් පෝෂණය කරමින් තමයි ඔයාව මේ ලෝකෙට බිහි කරේ. ඉතින් මයි පුතේ ඔන්න නේද? බිත්තර වලින් එනවා කිව්වා. මව් කුස පලාගෙන එන්න පුළුවන්. කමයි අම්මගේ කුසෙන් බිහි වෙන්න පුළුවන්. කලලයක් විදියට ඉඳලා ඔයා. එහෙම නැත්නම් ශාක පැත්තෙන් නම් බීජ වලින් සමහර ශාක අතු කැබලි වලින් පැලවෙන ඒවා තියෙනවා. එහෙම එක එක ඒවා තියෙනවා. ඉතින් මයිත්තේ කොහොම හරි අපි මෙහෙම බිහි වුණාට පස්සේ බලන්න එක්කෙනෙක් මම දැන් ඔයාලට පෙන්නනවා එක එක කට්ටියගේ එක එක අවස්ථා කීපයක්. හරිද? ඉතින් ඒ කට්ටියගේ බලන්න ඔයා මොනවද දකින්න වෙනස්කම් කියලා. පුතේ මේ තියෙන පුතේ ගෙම්බි හරි ගෙම්බගේ හරි මැඩියාගේ හරි බිත්තරයක්. එකයි මේ. හැබැයි එකයි නෙමෙයි පුතේ දාන්නේ. මේ ගෙම්බි වැලක් දාන්නේ. ඔව් නිකන් අර පැෂන් රූට් කාලා තියෙනව නේද පැෂන්. ඒ පැෂන් ගෙඩිය පැල්ලි. ඒකේ ඇතුළේම පුතේ කළු පාට නිකන් ඇටයක් සහිත පිටින් නිකන් හොටු ගුලියක් වගේ නේද? නිකන් කුරුම් බලඟ වගේ. අන්න පුතේ පැෂන් ඇට තියෙන්නේ එහෙම. පැෂන් බීජ. ඒ වගේමයි පුතේ නිකන් මහා ගොඩක් දානවා පුතේ ගෙම්බෙක් මැඩියේ වතුරට දාන්නේ. ගලාගෙන යන්නද? නෑ. පුතේ ගලාගෙන යන්නේ නැති තැනකට ගොඩාරියක් දානවා බිත්තර 1000ක් විතර. හරි? එක්කෙනෙක් තමයි මේ. හරියට පැෂන් ඇටයක් වගේ නේද? ටීචර් අපේ හැට පේන්නේ නැහැ නේද? පේනවා. හරිද? පේනවා. ගෙම්බි බිත්තර ගොඩාරියක් එක තැනක තියෙන ගහකට තියෙන්නේ. ඔව් හොට්ටු ගුලියක් වගේ නම් පෙන ගුලියක් වගේ තියෙන්නේ පුතේ. හරි සමහර වෙලාවට අපිට ඇත්තටම ඇත්ත එකට බලා ගන්න පුළුවන්. පෙන ගුලියක් වගේ දාන්න. හරි. තෙත ප්‍රදේශයේ ටීචර් ඒක දාන්නේ මොකද්ද? තෙත තනගෙන ගෙම්බ එක දාන්නේ තේරෙන්නේ නැහැ පුතේ මොකද්ද? ගෙම්බ බිත්තර දාන්නේ තෙත තනකනේ තෙත් එච්ච තනකනේ ආඩමහන් ඉන්න පුතේ විකාරහන් නැතුව. හරිද? මම දැන් කිව්වා ගෙම්බා මැඩියා බිත්තර දාන්නේ වතුර සහිත තැනකට. එතකොට ඉතින් ඔයා අහන ප්‍රශ්නේ ගොන් කියලා තේරෙන්නේ නැද්ද? තෙත තැනක් නේද ඉතින්? නේද? වතුර තෙතයිනේ. හරිද? ඒ නිසා ප්‍රශ්නයක් අහන්න ඕනවට ප්‍රශ්නයක් අහන්න එපා නිකන්. නේ? ඒක හොඳ ප්‍රශ්නයක් වෙන්න ඕන. ක්වොලිටි ප්‍රශ්නයක් වෙන්න ඕන. ඒ නිසා පාඩම අහගෙන ඉන්න හරියට. හරි. රයිට්. මේ එක බිත්තරයක්. පුතේ මේ බිත්තරෙන් යම් කාලයකට පස්සේ මේ බිත්තරේ මේරුවම එන්නේ හැබැයි මෙයා වගේ කෙනෙක් නෙමෙයි. නේද? මෙයා වගේ ස්වරූපයක් තියෙන කෙනෙක් නෙමෙයි. එන්නේ පුතේ ගෙම්බා මැඩියා මොන්ටිසෝරි යනකොට අන්න අපි කියනවා එයාගේ නම ඉස්ගෙඩියා. නේද? ඉස්ගෙඩියා. යා කියලා අන්න ගෙම්බා මැඩියා මොන්ටිසෝරි කාලේ ඉස්ගෙඩියා. නේ? ඉස්ගෙඩියා. පුතේ ඔන්න රූප තුන ප්‍රධාන රූප තුනක් අව තියෙනවා ඉතින්. මෙයා ටික පුතේ ලොකු වෙලා තමයි යම් දවසක මේ සුහුබුල් ස්වරූපය අපි කියනවා සුහුබුලා සුහුබුල් ස්වරූපෙට පුතේ එන්නේ. එනමයි පුතේ ඉපදෙනකොට එක විදියක් නේද? තව ටික දවසක් යනකොට තව විදියක්. බලන්න රූප මාරු වෙනවා. එක එක අවදි එක එක පසු කරනවා එක එක අවදි හැඩ වෙනස්. එහෙමද ඔයා? බලන්න. ඔයා අම්මට ඉපදෙනකොට අම්මා ෆොටෝ එකක් ගහලා තියෙනවා නම් බලන්න ඔයාගේ දැන් ඉන්න ස්වරූපෙට වැඩිය වෙනස්ද කියලා. ඒ කියන්නේ පුතේ ඔළුව, අත් දෙක, කඳ, කකුල් දෙක, ඇඟිලි ඔක්කොම තිබුණා. ඔය වගේමයි. හැබැයි ප්‍රමාණයෙන්මයි පුතේ පොඩි. හරිද වයි පුතේ? තේරුණාද? එහෙනම් නමුත් අන්න කිව්ව විදියට අපි ඉපදෙන්නේ පුතේ එක ස්වරූපයකට නෙමෙයි. පොඩියට තමයි.
හැබැයි අපේ ඔලු ගෙඩිය දිව කන් දෙක නාසය ඔය තියෙන දේවල් ටික ඔක්කොම තියෙනවා. මිනිස් ස්වරූපය එහෙමම තියෙනවා. නේද? ඉතින් මම හිතේ මිනිස්සු ගැන කතා කරේ. ඒ වගේ වෙන්න බලන්නකො ඔය ගෙම්බගේ අවස්ථා ටික. මේ බිත්තර අන්න ටිකක් ලොකුයි බිත්තර නේද? මේ හරියම වතුර තියෙන්නේ මේ දාලා. එහෙනම් වතුරට තමයි බිත්තර දාන්නේ. මෙන්න පුතේ ටික මෙයා ලොකු වෙලා හැඩ වෙනස් වෙලා අන්න අත් වෙනවා කකුල් වෙනවා නේද? මේ හරිය නෑනේ පුතේ. මෙතන නිකන් මාළුවෙක් වගේ. එහෙනම් එක එක අවදි පහු කරලා අන්නමයි පුතේ මෙයා ලොකු වෙලා නේද? මේ සුහුඟුල් ස්වරූපෙට යනවා. ඉතින් මම හිතේ මේ එක එක අවදි පහු කරගෙන මේ යන ගමන තමයි මම හිතේ ෆ්‍රොග් කියන්නේ. ගෙම්බා මැඩියා. එයාගේ ලයිෆ් සයිකල් එක කියන්නේ එයාගේ මම හිතේ ජීවන චක්‍රය. එයාගේ ජීවන චක්‍රය තමයි මේක චක්‍රාණු ටයර් එකක් වගේ රවුමක් වගේ මේක නේද? හරි. අන්න බලන්න මම පුතේ. එයා එහෙම වුණාට ළමයි අන්න පුතේ වෙනස. කවුද මේ? මේ මී අම්මා නේද? මේ මී අම්මා. මෙන්න පුතේ මී අම්මට ඉපදෙන මී පැටියා. අම්මා වගේ නේද? අම්මා තාත්තා වගේ නේද? නේද? ඔයාලා වගේමයි. ඔයාලත් ඒ වගේ. ඔයාලා ඉපදෙනකොට අම්මා තාත්තා හා සමානයි පුතේ. මෙයත් ඒ වගේ. පුස්පැටව්. පුස්පැටව් දැකලා ඇති නේද? සමහර ලාට පුස් අම්මට පුස්පැටව් හම්බෙනවා එක සැරේ 3ක් 4ක් ඔයාගේ අම්මට ඔයා විතරක් එකවර හම්බුනාට නේද? බලු පැටව් චූටි බැටරි කෑලි වගේනේ. ඔයා හොරාට ගිහිල්ලා බලන්න හොඳ නැහැ කියනවා නේද? සමහර වෙලාවට. උන් ඇස් අරිනකම් බලන්න හොඳ නැහැ කියනවා. එක එක මත තියෙනවනේ. ඒ වුණාට අපිට හිතනවා අනේ ගිහිල්ලා බලන්න. අම්මෝ ගෙදර අම්මට ඇවිල්ලා කියනවා ඔනේ චූටි පැටව් ගොඩක් ඉන්නවා. පුෂ් පැටව්, බලු පැටව්, කොටි පැටව් නේද? සිංහ පැටව්, කොටි පැටව්, පුතේ අන්න බලන්න මුව පැටව්. හරි. ඔය ඔක්කොම ආයි පුතේ අම්මා තාත්තගේ බල්ලෝ දාන්න කිලෝනේ පැටව් 4ක්. ඔව්. හරි. එතකොට මයි පුතේ ඔන්න එයාලා අම්මා හා සමාන රූපයකින් තමයි මේ ලෝකෙට ඉපදෙන්නේ. මෙන්න ටිකක් ලොකු වෙනවා. ආයි අම්මා තත්ත්වයට තාත්තා තත්ත්වයට ඒ ගානට යනවා. පුතේ තින් ඔන්න වෙනසක් නේද? ඔන්න ඔයා දකිනා වෙනසක්. මේ රූප තුන එක වගේමයි. හැබැයි ඔයා ඉස්සෙල්ලා දැක්ක මේ රූප වෙනස්. වෙනස්ම රූපාකාර තියෙනවා. හරිද? වෙනස්ම රූපාකාර මෙයාගේ ජීවන චක්‍රය තුල. මයි පුතේ ඉතින් මේ විදියට ඕනෑම ශාකයකට ඕනෑම සතෙකුට ඔයාට පේනවා යම් කිසි ජීවිත ගමනක් තියෙනවා මේ. අපි තව එකක් ගමු. අන්න කැරපොත්ති නේද? කැරපොත්තගේ ගෑනු සතා කැරපොත්ති. ඒව කියුනේ කැරපොත්ති දානවා බිත්තර මහත්තෝ ගියා. කොයිදනේ කැරපොත්ත බිත්තර දාන්න. ඔයා කුස්සිය පොඩ්ඩක් අම්මට අස් කරලා දෙන්නකෝ. ඔයාගේ ගබඩා කාමරයක් ගෙදර තියෙනවා නම් පොඩ්ඩක් නිකන් අස් කරන්න යන්න. ඔන්න બોලේ. හරියට පයින්නවා. නේද? අපි අස් කරනකොට අලුවර තැන්වල පරණ පෙට්ටගම් තැන්වල නිකන් තෙත පරණ පෙට්ටගම් වල අන්න හරි නිකන් වැඩි අපි යන්නේ නැති නේද? සමහර රට ඔය වළං එහෙම නමලා තියෙන තැන්වල අම්මා වළං ගනිත් අපි දුම් නිකන් උත්සවයක් තියෙනවා කියලා ගෙදර. එතකොටනේ ගිහිල්ලා අනිත් ලොකු වළං ටික කොහේ හරි නමලා තියෙන ගන්නෙ. වෙන්න બોලේ වළං උස්සනකොට කැරපොත්ත පැනලා දුවන. නේ? අන්න හැංගිලා හිටපු තැන් අඳුරු තැන්වල ඉන්නේමයි පුතේ මෙයාලා. ඉතින් අපි ඔය කබඩ් පැන්ට්‍රි කබඩ් දරෝ මේ වස් කරනකොට ඕන තරම් කැරපොත්ත හොයා ගන්න පුළුවන්. පුතේ නම් ඒ කැරපොත්තෝ හරිද? ඒ කැරපොත්තෝ බිත්තර දානවා ගොඩාරියක්. සමහර වෙලාවට පේන්නෙත් නෑ නේද?
ඔයා කූඹි බිත්තර එහෙම දැකලා තියෙනවද? සමහර තැන්වල ඔව් කූඹි ටීචර්. ඔව් ටීචර් ඔව් සුදු පාට නිකන් ඊට මම මුනි බිත්තරද මම අහලා තියෙනවා පුතේ මෙහෙම එකක්. සව්වට වගේ. අහලා තියෙනවා විද්‍යාත්මක සත්‍යතාවය නම් දන්නේ නැහැ. නමුත් කියනවා ඔය කොහේ හරි තැනක් අපි අවුස්සනකොට සුදු පාට බිත්තරත් එක්ක කූඹි ඇවිල්ලා ඉන්නවනම් අන්න පුතේ ඔයාලගේ ගෙදරට ටිකක් සරුසාර කාලයක් උදා වෙනවා කියලා. හරි. ඉතින් අපි බිත්තරත් එක්ක ඉන්න කූඹි මරන්න එපා. නේද? එහෙම කියනවා මේ කටමනෝ මට ඇහින්නේ නැහැ මෙලෝදියා. ටිකට් එකක් ඇදලා කියනවනේ ඒකට. නේද? සිග්නල් නැති කෙනෙක් චරචර ගානවා ඒක ඇහුනේ නැහැ හරියට. එහෙම කියනවා පුතේ ඒ කියන්නේ බිත්තර කියන්නේ පුතේ බිත්තර වල පැටවුනේ ඉන්නේ නේද? ඒ බිත්තර පැටවුත් එක්ක එනවා කියන්නේ පුතේ ඔයාලගේ ගෙදරට හරි සරුසාර කාලයක් උදා වෙනවා කියලා අම්මට තාත්තට හොඳ සල්ලි ලැබෙන ඔයාලට හොඳ වෙන එහෙම කියනවා ඒක පොඩි මතයක් සමහර විට ඇත්ත වෙන්නත් පුළුවන් සමහර විට ඒක අනංක විද්‍යාත්මක සත්‍යතාවයක් හරියටම කියන්න බෑ නේද? ඒ ආපු එක එක මත. ඉතින් මායිපති ඒ බිත්තර වලින් මේ කැරපොත්තගෙන පිට වෙන මෙන්න මේ කියනවා තලබයාගේ තේන එකත් හොඳයි කියලා. මොකද්ද පුතේ? තලබයාගේ තේන එකත් හොඳයි කියනවා. ඔව් ඔව් නේද? එහෙම කතාවකුත් කියනවා. තලබයා ගෙට આવතින් දාලපන්නන්න එපා පොඩ්ඩක් ගේ ඇතුලේ කරකැවිලා ඌ සමහරවට බය වෙනවා ඔයා දැක්කම. ඊට පස්සේ ජනේල් උඩ නගිනවා ජනේල් රෙදිවල නගිනවා මාර වැඩක් වෙන්නේ නේ. බොහොම පරිස්සමෙන් එලව ගන්න ඕන. හරි. පුතේ මෙයාට කියන්නේ පුතේ කවුද දන්නවද? ශිෂුවා. කැරපොතු බිත්තර වලින් ඉස්සර වෙලා වෙන චූට්ටම් සතු පාට වගේ චූටි පැටියට කියනවා අපි ශිෂුවා. ඉස්කෝලේ යනවද මිස්? ඒ කට්ටිය නෙමෙයි ශිෂුවා අන්න ඒ සිසුවානේ ඉස්කෝලේ යන්නේ සිසුවානේ මේ ශිෂුවා පුතේ ටිකක් මෙයයි වගේම තමයි නේද? කැරපොතු අම්මා වගේමයි කැරපොතු තාත්තා වගේමයි. හැබැයි මූට යන්න බැයිලුමයි පුතේ. යන්න බෑ. ටිකක් ලොකු වෙනකන් ඉන්න ඕනේ. අඬු වෙච්චර නේ. අම්මට තාත්තට තරම් අඬු නේ. ලොකු නේ. හැබැයි ස්වරූපේ ටිකක් අම්මා තාත්තා සමානයි. ප්‍රමාණයෙන් පොඩි. ඔන්න බලන්නමයි පුතේ මෙයාගේ ජීවිත ගමන. බිත්තර ශිෂුවා සූඹුල් කැරපොත්තා මේ කාවදියක්මයි පුතේ බිත්තර කියන්නේ. මේ තව අවදියක් ඔන්න ළමයි ඔහොම එක එක අවදිමයි පුතේ. ඔය බලන්න ඔන්න බලන්න බිත්තර ශිෂුවා හරිද? මේ තමයි cockroach නේද? අපි ඉංග්‍රීසියෙන් කියන්නේ කැරපොත්තට cockroach හරිද? එයා හරිද? ඔන්න වයිපුතේ මේ තියෙන්නේ ඔන්න සයිකල් එකක් සර්කල් එකක් නේද? සර්කල් එකක් තියෙන ලයිෆ් සර්කල් එකක් රයිට්. අපි තව එකක් බලමු පොඩ්ඩක්. මැදිරි කවුද? මදුරු වගේ මැදිරි නේද? දානවා බිත්තර ඔන්න බලන්න අන්න බොලේක ගියා. ඕක ගම ලස්සනයි නේද? වතුර දාන්නේ බිත්තර කවුද? මොනර දාන්නේ ටීචර් මොනර පැටවුනේ? ඔව් හරි. එතකොට වයි පුතේ අන්න මොස්කිටෝගේ ජීවන චක්‍රය මම මේ පෙන්නගෙන යන්නේ. මේවා විස්තර කරන්න තියෙනවා හොඳේ. මම මේ නිකන් ඉස්සර වෙලා ඔයාට පොඩි හැඳින්වීමක් කරගෙන යන්නේ. අපි මදුරුවගේ ජීවන චක්‍රය කරනවා. සමනලයාගේ සම්පූර්ණ ජීවන චක්‍රය කතා කරන්න තියෙනවා. එක එක අවදිවල උන් කන්නේ මොනවද? ඉන්නේ කොහෙද? යන්නේ කොහෙද? මල්ලේ පොල්ද? හරිද? ඔක්කොම කියන්න ඕනේ. දැනට මේ පොඩ්ඩක් නිකන් වටෙන් කියන්නේ මම. සූඹුල් මදුරුව පුතේ ඉන්නේ එළියේ. එක්ක ගස්වල එල්ලිලා ඉන්නවා කොල්ලෝ ටික. ඇයි මොකටද අනේ කොල්ලෝ ටික ගස්වල එල්ලිලා ඉන්නේ? ශාකයුෂ තමයි මයි පුතේ පිරිමි මදුරුවන්ගේ ආහාර. ශාකයුෂ ටීචර් බලන්න දෙපෑ නේද? තමයි ඇවිල්ලා විදින්නේ.
නේද? ගෑනු ටික තමයි ඇවිල්ලා අපිට විදලා ලේ බීලා තව ලෙඩක් තියෙනවා නම් ඒවත් පටවල නේ ඩෙන්ගු කියයි මැලේරියාව කියයි බරවක් කියයි අන්නමයි පුතේ. ඕවා ඔක්කොම ගෝ කරන්නේ ගෑනු අයියෝ නේ ගෑනු මදුරු ලේ බොනවා පුතේ. ඉතින් ඔය විදියට බිත්තර වතුරේ දාලා මේ බිත්තර වලින් එන එක්කෙනා ඊට පස්සේ එන එක්කෙනා ඊට පස්සේ මෙයා පිලවා එක රූප වෙනස් නේද? රූප වෙනස්. ඉපදෙනකොට අම්මා තාත්තා වගේ නෙමෙයි. වෙනස්. මේ මොකෙද ධනේ මන්ද පණුවේ. පිලවා කීටයක් නේද? පිලවා නෙමෙයි. මෙයා තමයි පිලවා. බෑග් එකක් ඇතුලේ ඉන්නේ. පෝෂගත වෙනවා. එයා තමයි පුතේ පිලවා කියන්නේ. ඔන්නමයි පුතේ නම් ඔයාට යම් කිසි දල අවබෝධයක් එන්න ශාකයක්. මෙන්න ශාකයක්. seeds බීජ. seeds කියන්නේ බීජ. බීජේ ඔයා ගිහිල්ලා පස්වල පැල කරනවා. මෙන්න පැල කරා. seed planting. පුතේ මොකද වෙන්නේ? මෙන්න පැලේ චූටි බීජ පැල වෙනවා. චූටි මුලක් එනවා. බීජාංකුරය අපි කියනවා. ඒකෙන්මයි පුතේ වෙන්න. මෙයාට වැඩිය වෙනස්. තව අවදියක්. හැබැයි ගහක ස්වરૂපය පුතේ ටික ටික එනවා. ඔය ශාක සර්කල් එකක් නේද? සර්කල් එකක් එක අවදි පසු කරගෙන යනවා ජීවිත ගමනේ. පුතේ අන්න කොස්කෙඩියා කොස්කහක් හැදෙන විදි නේද? මේ හැම අවස්ථාවක්ම එනම් ඔයාට දැන් පැහැදිලි වෙන්න ඕනේ හැම කෙනෙකුටමයි පුතේ ජීවන චක්‍රයක් තියෙනවා කියලා නේද? හැමෝටම ජීවන චක්‍රයක් තියෙනවා. බලන්න. එක්කෙනා මම ගත්තා. මයික් පහ ගන්න පුතේ. මයික් පහ ගන්න අනිත් කමෙන්ට් එකේ ඇහෙන්නේ නැහැ. ඔයාට සිග්නල් නැහැ. චර්චර ගානෝ විතරයි. මට ඇහෙන්නෙත් නැහැ. ප්‍රශ්න අහන දරුවා. හරිද? රයිට්. මේ බලන්න. කැරපොත්තා, මැඩියා, මීයා, මදුරුවා. ඔන්න කීප දෙනෙක් පුතේ ඔන්න බලන්න. මම එනවා අද දවසේ වගේ පළවෙනි අර්ථ දැක්වීමට. ඕනෑම ජීවියෙක්මයි පුතේ උපතේ ඉඳන් එයා මැරෙනකම් එයාගේ ජීවිත කාලය තුලදී පහු කරගෙන එනවා නේද? ඔයා නම් ඉපදෙනවා ලදරුව ළමා කාලයට ටිකක් තරුණ කාලය වෙනවා. තරුණ කාලේ ඊට පස්සේ පුතේ පරිණත අවධියකට එනවා. ඊළඟට මහලු වෙනවා, මැරිලා යනවා. ඒ අතරෙමයි පුතේ ඔයා කවදා හරි නේද? ප්‍රජනනය කරනවා. තමන්ගේ පරම්පරාව හදනවා. අන්නමයි පුතේ. එහෙනම් තම ජීවිත කාලය තුල යම් කිසි විපර්යාසයක් මේ චක්‍රය තුල සිද්ධ වෙනවා. ඒ විශේෂණ සිද්ධිය තමයි තමන්ගේ පැටවු හදන එක, ප්‍රජනන ක්‍රියාවලිය. එනමයි උපතේ ඉඳන් තම ජීවිත කාලය තුල පසු කරන විවිධ අවදිමයි පුතේ. ඔන්න වචනේ විවිධ අවදි. එහෙම නැත්නම් අවස්ථා අනුපිළිවෙල අපි කියනවා පුතේ ඒකගේ ජීවන චක්‍රය කියලා. ඒකගේ ජීවන චක්‍රය. එනමයි පුතේ ඕනම ජීවියෙකුට අර මං ඉස්සෙල්ලා වගේ අම්මගේ කුස තුල මිය යන, බිත්තරේ ඇතුළෙම මිය යන, බීජය ඇතුළෙම මිය යන ඒගොල්ලෝ ඇරෙන්න. ඉපදුනොත් මේ ලෝකෙට යම් කිසි කෙනෙක් එයා යම් ජීවන චක්‍රයක් මැරෙනකම් පුතේ ගත කරනවා. යම් අවදි කීපයක් පහු කරනවා නේද? යම් අවදි කීපයක් පහු කරනවා. ඒකට තමයි අපි කියන්නේ ජීවන චක්‍රයක් කියලා. ජීවන චක්‍රයක්. එනම් මේ ලෝකේ ඉන්න සියලුම ජීවීන්ට ඔයා දැනගන්න ඕනේ ජීවන චක්‍රයක් කියන එකක් තියෙනවා. හරිද? මම සෙනසුරාදා පොඩි කතාවක් කිව්වා ඔයාලටත් කියනවා හොඳේ අද දවසේ. රයිට් දැම්ම කියන්නේ තව ටිකකින් කියන්නේ. පුතේ ටියුට් එක තාම ගත්තේ නැති පැටව කොලේක ලියාගන්න. ඔව් කියන්න. ඊට මේ ජීවන චක්‍රමය මේක සුදු ජීවීන්ටත් අයිතිද? ජීවීන් කියන්නේ පුතේ අර්ථ දැක්වේ කොහමද? 6 පන්තියේදී ඒ අනුව ඔයා තීරණය කරන්න. හරිද?
ජීවන චක්‍රය අයිතිද නැද්ද කියන එක ජීවීන්ගේ ජීවන චක්‍ර. ජීවීන් කියන්නේ කවුද? අන්න නේද? දන්නවනේ. එහෙනම් උත්තරේ එතකොට හොයාගන්න ඕන. හරි. බලන්න පුතේ ටියුට් එකේ නම් සෑම ජීවියෙක්ම මෙලොව බිහිවනුයේ ඉරිගාන පුතේ බිත්තරයකින් හෝ බීජයකින් හෝ කුඩා පැටවෙකු ලෙස වේ. ඔයාලා බිහි වෙන්නේ කුඩා පැටවෙක් බිත්තරයකින් නෙමෙයි බීජකින් නෙමෙයි නේද? නමුත් බීජ වලින් බිහි වෙන අය, බිත්තර වලින් බිහි වෙන අය, ඒ වගේමයි පුතේ මව් කුස තුලින් පැටවෙකු ලෙස මේ ලෝකෙට ඉපදෙන අය පුතේ ඉන්නවා. අන්න ඒ වාක්‍ය තමයි මම උතන ලියලා ඇත්තේ. සෑම ජීවියෙක්ම මෙලොවට බිහි වනුයේ බිත්තරයකින් හෝ බීජයකින් හෝ බීජ වලින් ශාක හොඳේ බීජ වලින් ශාක හෝ කුඩා පැටවෙකු ලෙස වේ. බලන්න මම පුතේ ටියුට් එකේ පළවෙනි පිටුවේ දෙවෙනි ඩොට් එක. දෙවෙනි ඩොට් එකේ මම වාක්‍යයක් දාලා ඇති. එලෙස බිහි වී පරිණත අවධියට පත්වී. අන්න නේද? ඒ විදියට බිත්තරෙන් ඇවිල්ලා හරි එක්ක අම්මගේ කුස තුලින් ඇවිල්ලා හරි බීජයකින් එළියට ඇවිල්ලා හරි යම් දවසකමයි පුතේ පරිණත නේද? පරිණත කාලා බීලා හොඳට වර්ධනය වෙලා පරිණත අවධියකට එනවා. නේද? ඔයා තාම ළමා කාලේ ඉන්නේ. තව කාලයක් යනකොට ඔයාගේ පරිණත අවධියට එනවා. ඔයාගේ අම්මා තාත්තා ඔන්න පරිණත අවධිය ගත කරනවා දැන්. නේද? එහෙනම් මයි පුතේ පරිණත අවධියටපත් වී පුතේ අන්න ප්‍රජනන ක්‍රියාවලිය මගින් යටින් ඉරි ගන්න පැටව ප්‍රජනන ක්‍රියාවලිය highlight කරන්න. ප්‍රජනන ක්‍රියාවලිය මගින් තම වර්ගයා බෝ කිරීම. අන්න පුතේ ඔක සිද්ධ කරන්නේ පුතේ ජීවීන් විතරයි. අජීවී වස්තු වලට තමන්ගේ පැටව හදන්න බෑ නේද? මේ පෑනට පුළුවන් ද පුතේ මට තාම පෑන් පැටියෙක් හදලා දෙන්න බෑනේ නේද? එහෙම බෑ. ඔයාගේ පොතට පුළුවන් ද පොත ඉවරුනාම තව චූටි පොතක් හදලා දෙන්න? එහෙම බෑ. ඒවා අජීවී. ජීවීන්ට පොදු ලක්ෂණයක් තමයි එහෙනම් ප්‍රජනනය කියන්නේ. තව දන්නව නේද? සසනය, වර්ධනය, චලනය අපි කතා කරේ පොඩි පන්තිවලදී. අන්නමයි පුතේ තම වර්ගයා බෝ කිරීම සිදු කර පැවැත්ම තහවුරු කරනවා. ඇත්තටම දැන් ඔයාට ඔළුවට යන්න ඕන පුතේ. ඇයි මේ ජීවීන් මෙහෙම ප්‍රජනන ක්‍රියාවලියක නිරත වෙන්නේ? පුතේ හිතන්නකො ප්‍රජනනයක් උනේ නැත්තම් ඔයාගේ පරම්පරාව එතනින් ඉවරයි. මිනිසා ප්‍රජනනය කරේ නැත්තම් මුව දෙන ප්‍රජනනය කරේ නැත්තම් සිංහයෝ ප්‍රජනනය කරේ නැත්තම් කොටියෝ ශුද්ධජීවී ඒ වගේම ශාක පුතේ ප්‍රජනනයක් කරේ නැති වුණොත් ඒ ශාක පරම්පරාව ඉවරයි. ඒ සත්ත්ව පරම්පරාව ඉවරයි නේද? එහෙනම් මේ ලෝකේ පැවැත්මක් තියෙන්නේ ප්‍රජනන ක්‍රියාවලිය සිද්ධ වෙන නිසා. පැහැදිලිද? එහෙනම් ඔන්න ඒක තමයි ওই දෙවනි වාක්‍යයෙන් ඔයාට තහවුරු කළේ. හරිද? ටීචර් කැරපොත්ත කොච්චර කාලයක් ජීවත් වෙනවද? දින එක හරියටම කියන්න බෑ පුතේ. නේද? සමහර වෙලාවට එයා ස්වභාවික ආපදාවකින් මරණයටපත් වුණොත් එයාගේ දින ගණන අඩු වෙනවා. හරි සාමාන්‍යයෙන් ජීවත් වෙන්න පුළුවන් මාසයක් වගේ සමහරට ඊට වඩා වැඩි කාලයක් වෙන්නත් පුළුවන්. හරි ඔයා බලන්න කොක්රෝච් බෝන් කියලා ගහගාම ඒකේ විස්තර එනවා ඇති. හරි දැන් හොයන්න යන්න එපා පාඩම අහන් ඉන්න. එක එක ඒවා සර්ච් කරන්න යන්න එපා. හොඳයි පස්සේ බලන්න. පස්සේ බලන්න ඔයාගෙන කියන්න. ඔයාගෙන් අහන පුතේ මම පළවෙනි ප්‍රශ්නේ විදියට ජීවියෙකුගේ ජීවන චක්‍රයක් කියන්නේ මොකක්ද? අපි ලියමු පුතේ. ඔන්නෝක ලියාගන්න. ලියන්න ජීවන චක්‍රය පළවෙනි ප්‍රශ්නේ ටියුට් එක ගත්තේ නැති පැටව තාම අංක 1 කියලා ප්‍රශ්නේ දාලා උත්තරේ ලියමු පුතේ කොලයක. යම් ජීවියෙකු උපතේ සිට සදෙව් මේ ඉන්නා නේද පුතේ පන්තියේ? ඔයාගේ පුතේ මට මේ ඇඩ්‍රස් එක පොඩ්ඩක් දාන්න මේ නම් මේ මගේ WhatsApp එකට මේ මොකද්ද විභාගේ ප්‍රශ්න පත්‍රේ එවන්න ලියුම්කාරය තපල් කරලා එවන්නම් ටියුට් එකක් පුළුවන් වුණොත් එවන්නම් එහෙම වුණොත් ඒතර දන්න ඕනේ නැහැ ඉන්නා නේ සදෙව්? ඔව් ටීචර්. පුතේ හරි මට මේ මතක නැහැ පුතේ ඇඩ්‍රස් එක අම්මට කියන්නේ ඇඩ්‍රස් එක දාන්න කියලා හොඳේ
නැත්තම් තාත්තට පුළුවන් නම් ඇවිල්ලා නැත්තම් ඉඩ තියෙනවා නම් ටක් ගාලා ඇවිල්ලා අරන් යන්න කියන්න. එහෙම එන්න පුළුවන් නම්. හොඳේ? බලන්න මට එනවා නම් කියන්න නැත්තම් ඇඩ්‍රස් එක දාන්න තැපෑලට දාන්නම් එතකොට හම්බ වෙයි. හරි. උතේ ලියන්නේ නම් යම් ජීවියෙකු උපතේ සිට තම ජීවිත කාලය ඔයා කොලේක ලියාගන්න ටියුට් නැති පැටවු උපතේ සිට තම ජීවිත කාලය තුල පසු කරන උතේ වෙන පාටකින් ලියමු විවිධ අවදි හෝ අවස්ථා එක එක අවදි නේද මේ එක එක තැන් අන්න විවිධ අවදි හෝ අවස්ථා ආයි මාරු කරන්න බෑ අවදි හෝ අවස්ථා අනුපිළිවෙල අවදි හා අවස්ථා අනුපිළිවෙල පිළිවෙලකට ඔයලා වගේ අවදි හා අනුපිළිවෙල එම ජීවියාගේ අයිපෑන මාරු කරන්න පුතේ ජීවන චක්‍රය ලෙස බෝඩ් එකේ තියෙනවා පේන්නේ නැද්ද ජීවන චක්‍රය ලෙස හැඳින්විය හැකිය නැත්තම් හඳුන්වයි උපතේ සිට බලනායි මුල ඉඳන් යම් ජීවියෙකු උපතේ සිට තම ජීවිත කාලය තුල පසු කරන විවිධ අවදි හෝ අවස්ථා අනුපිළිවෙල එම ජීවියාගේ ජීවන චක්‍රය ලෙස හඳුන්වයි. හරි නේද පැටව? හරිද? හරි ටීචර්. හරි ටීචර්. ඊළඟට ඔයාට මම දාලා ඇති මේ ගෲප් එකට එදා සෙනසුරාදා උදේ මම හිතන්නේ මේ රූප ටික කපලා එව්වා මෙන්න මේ ටික පුතේ පොඩ්ඩක් ඉන්න එකේ ඔයාගේ ටියුට් එකේ අර කොටු වගේක් තියෙනවනේ නේද? ඒ කොටු ඇතුලේ මම නම ලියලා තියෙන්නේ. හැබැයි ඒ නම ලියන්න කිව්ව විදිහට නෙමෙයි පුතේ ආ ටයිප් කරලා තියෙන්නේ. නම ලියන්න කිව්ව පුතේ කොටුවේ උඩින් එයා මැද්දෙන් ලියලා. දැන් ඔයා රූපේ කපලා ඒක ඇතුලෙන් අරනකොට නම වැහෙනවා නේද? ඒ නිසා ඔයා දෙන්නගේ මැඩියාගේ ජීවන චක්‍රය අලවද්දී හරිද? මැඩියාගේ ජීවන චක්‍රය අලවලමයි පුතේ උඩින් හරි කොටුවේ යටින් හරි මැඩියා කියලා ලියන්න. මැඩියා, කැරපොත්තා, මීයා ඊළඟට මදුරුවා වීශාකය දීලා ඇති ඒ වගේම කොස් ශාකය දීලා ඇති හරිද ඒ ටික පුතේ අලව ගන්න පුළුවන් නේද සමහර දරුවෝ අලවල ඇති ඔයාලටත් එක්ක තමයි සෙනසුරාදා ගෲප් එකට ෆොටෝස් දාන්න පුතේ අලව ගන්නකොට එතකොට ඔයාලත් ඒක බලලා සෙනසුරාදා පන්තියට එන්නේ නැති අය නේද එන්නේ නැති අය අඟහරුවාදාට මම ආපහු ඒකේ වන්නේ නේ සෙනසුරාදා රැට හරි බලන්න අද දවසේ මේ අපේ ගෲප් එකේට මොනවද ඒව අද උදේ දාලා තිබ්බා මිස් හරිද අලව ගන්න පුතේ ඒක බලලා හොඳේ ඒක බලන්න ඕනෙත් නෑ දැන් ඇලෙව්වස ඇලෙව්ව මිස් ඔව් අද උදේ දාලා තිබ්බා ඒක අද උදේ ඒක දාලා තිබ්බා ඔව් සර් නේ මෙච්චර දවස් ඉගෙනුවේ නේද ඒ නිසා එකපාරට සර් කියලා කියවෙනෝනේ කවන්නේ හරි පුතේ එහෙනම් මේ විදිහට මේ මැඩියා කැරපොත්තා මීයා කොස්ගස වීශාකේ ඒවා ටික ඔයාලට පුළුවන් ලියා ගන්න නේද හරි ඔව් පුළුවන් නේද පුතේ ඊළඟට අන්න මම ඔයත් එක්ක යනවා දෙවනි පිටුවට අපි යමු දෙවනි පිටුවට යන්න දෙවනි පිටුවේ තියනවා දීලා පොඩි වැඩක් කරන්න ඔයාලා පොඩි වැඩක් කරන්න හරි බලන්න කියවන්න බලන්න පුළුවන්ද කියලා බලන්න පුළුවන්ද බලන්න මොකක්ද කියන්නේ මයි පුතේ නේද අපිට කියනවා පහත සඳහන් කෝබලේ පහත සඳහන් සත්තු ටික අර එහා පැත්තේ හිටිය මීයා කැරපොත්තා කවුද මදුරුවා
අන්න ඒගොල්ලෝ. හරි ශාකන එක ඕනේ. ඒ ශාකනේ මාතෘකාව සතුන්ගේ ජීවන චක්‍ර නේද උඩින්ම තියෙන්නේ. ඔව්. ඒ කියන්නේ මේ ලෝකේ ඉන්න සතුන්ගේ ජීවන චක්‍ර තමයි අපි ඔක්කොම අධ්‍යයනය කරන්නේ නේ. එතකොට ශාකමයත් වෙන්නේ නැහැ නේ. පුතේ හරි කැට පුරුද්ද පුතේ 8 වසරේ ළමයින්ගේ තියෙනවා මම දකින්න විදියට. මම පාඩම කරගෙන යන අතර ප්‍රශ්න අහනවා. ඒතකොට මට ඔයා මම කියන එකට අග්ගාව නවත්ත ගන්න වෙනවා. මට ඒතකොට ඔයා කියන මුල් වචනේ ඇින්නෙත් නෑ. මම පාඩම කරන විනාඩියක් විතර නිශ්ශබ්දව ඉන්න වෙලාවට ප්‍රශ්න අහන්න පුරුදු වෙන්න. ඒවා පුරුදු වෙන්න පුතේ. හරි කැතයි පුතේ ඔයගොල්ලන්ගේ වැඩ නම්. හරි අනිත් පන්ති එකකවත් එහෙම නෑ. 8 ළමයි තමයි ඔය විදියට ප්‍රශ්න අහන එක හොඳයි. ප්‍රශ්න අහන්න නැතුව ඉන්න එපා. නමුත් ප්‍රශ්න අහන වෙලාවක් තියාගන්න ඔයාලා. නේද? ඒව පුරුදු වෙන්න. දැන් අම්මයි තාත්තයි කතා කර කර ඉන්න අතරේ ගිහිල්ලා එකපාරට මොනවාරි ඉල්ලනවද? මම නම් දෙනව දෙකක් ආයි කට කැඩෙන්න. ඒ කැත පුරුදු වෙන්න එපා. හරි වැඩිහිටියෝ කතා කරන තැන් වලට යන්න එපා එකපාරට. ඉස්කෝලේ ගුරුවරු කතා කරන අතර එකපාරට ගිහිල්ලා ඔයා ප්‍රශ්නයක් කියන්න ගියොත් අනේ යාට මට ගැහුවයි මෙයා බැන්නේ. එහෙම කතා කරාම ඒක ඉස්කෝලේටත් හොඳ නැහැ ගුරුවරුන්ටත් හොඳ නැහැ. ඒ හැදිච්ච ළමයි කරන වැඩක් නෙමෙයි. ඒ නිසා ඒවා ටිකක් කන්ට්‍රෝල් කරගන්න. එකපාරට බකස් දාලා ඔළුවට එනවා ටක්ඩාම අහනවා. ඒක මම අර ඉස්සෙල්ලත් කිව්වේ ඒකයි. සමහර වෙලාවට මේ ප්‍රශ්නේ මාඩම කතා කරගෙන යනකොට මේ ප්‍රශ්න වලට උත්තර ඇවිල්ලා. නේද? නිකන් බොරුවට අහනවා කතා කරගෙන යන අතර මගේ අවධානෙත් යනවා අනිත් ළමයින්ගේ අවධානෙත් යනවා. එතකොට ඒවා ටිකක් පුරුදු වෙන්න හොඳයි. හරි. මොකද්ද පුතේ අහපු ප්‍රශ්නේ කියන්න මට දැන්? මම නිශ්ශබ්ද වෙන්න. ඔයා අහන්න බලන්න ප්‍රශ්නේ කවුද? ඉක්මනට ඉතින්. දැන් ඒ පාර බය වුණේ? බය මැඩිය කියන්නේ දෙන්නම කිව්වේ මම. ප්‍රශ්න අහන්න. ප්‍රශ්න අහන එක හොඳයි නේද? ඉතින් ඒක අහන වෙලාවක් තියාගන්න ඕනේ හොඳයි. ඒකයි මම කිව්වේ. වැරද්දක් නෙමෙයි වැරද්දක් කියන්නේ ඔයාලා කරන වැරද්දක් මම පෙන්නලා දුන්නේ. හරි නේද පුතේ? අහන ප්‍රශ්නේ ඕනේ නැද්ද දැන් අහන්නේ නම්? ගලන්න නම් කියලා. ගෙම්බයි මැඩිය කියන්නේ දෙන්නම එක්කෙනෙක්ද? නෑ. එහෙනම් ඉතින් එක නමක් දාලා තියෙන්න පුළුවන්. නේද? නෑ. ගෙම්බා කියන්නේ ගෙම්බට මැඩියා කියන්නේ මැඩියට. හරි වෙනසක් තියෙනවා පුතේ. ගෙම්බා සාමාන්‍යයෙන් පුතේ වැඩිපුර ගොඩබිමේ ඉන්න පුළුවන්. එයාට වැඩි කාලයක් ගොඩබිම ඉන්න පුළුවන්. මැඩියා ගොඩබිම වැඩියෙන් ඉන්න කැමති නෑ. මැඩියා වැඩිපුර ඉන්න කැමති ජලජ පරිසරවල. හරි ඊළඟට එයාගේ ඇඟේ ප්‍රමාණත් වෙනස් පුතේ. ගෙම්බාගේ ප්‍රමාණය ටිකක් විශාලයි. මැඩියා ප්‍රමාණයෙන් පොඩි ටිකක් ශරීරවල. ඊළඟට එයාගේ විද්‍යාත්මක නම් පවා පුතේ වෙනස්. ගෙම්බට කියන්නේ එක විද්‍යාත්මක නාමයක්. මැඩියට කියන්නේ අපි තවත් විද්‍යාත්මක නාමයක්. ඒ නිසා ඒ එක දේවල් වලින් පුතේ වෙනස් වෙනවා. ගෙම්බක් මැඩියක් කියන්නේ දෙන්නේ. හරිද? රයිට්. අන්නේම ප්‍රශ්න අහන්න ඉතින්. අහන වෙලාව තමයි හොඳ නැද්ද නේ රශ්මි? රශ්මි නෙවෙයිනේ ඇහුවේ නේ. රශ්මිත් ඒව තමයි කඩාගෙන පයින්නෝ එකපාරට. ඊටම නෙවෙයි ඇහුවේ. හරි පුතේ. එහෙනම් ඔන්න මේ එහා පැත්තේ ප්‍රශ්නේ තියෙන්නේ පහත සඳහන් සතුන්ගේ ජීවන චක්‍ර අධ්‍යයනය කර අවදිවල පුතේ අනෙතර වචන පොඩ්ඩක් හදාගන්න පැටව. රූපය කියලා තියෙන්නේ. පුතේ රූපය නෙමෙයි රූපීය. උඩට පිල්ලක් දාගන්න. පිල්ලමක් දාගන්න පිල්ලක්. රූපීය වෙනසක්. හරිද? රූපීය වෙනසක් පෙන්වන හා දෙවනි පේලියේ ආයි හදාන්න පුතේ රූපීය. රූපය කියලා print වෙලා තියෙන්නේ නේද? ටයිප් කරපු එක්කෙනා. රූපීය වෙනසක් නොපෙන්වන සතුන් හඳුනාගෙන වර්ග කරන්න. මයි පුතේ ওই ප්‍රශ්නේ තමයි අම්මට තාත්තට ඉපදෙනකොට ඔයාගේ රූපය අම්මා තාත්තා වගේමද? එහෙම නැත්නම් ඒ සතුන්ගේ ඔයාගේ නෙමෙයි. ඒ සතා අම්මා තාත්තා වගේම නම් රූපීය වෙනසක් පෙන්වන්නේ නෑනේ. නමුත් මයි පුතේ කැරපොත්තා මැඩියා ඊළඟ මදුරුවා නේද? මේ කට්ටිය ඉපදෙන්නේ එක විදියකට, තව ටික දවසක් යනකොට තව විදියක්, තව ටික දවසක් යනකොට තව විදියක්. අන්න රූපේ වෙනස් වෙනවා. අපි යෝගට පොඩි නමකුත් කියනවා.
රූපය එන්න වෙනස් වෙනවා නම් ඒ කට්ටිය රූපාන්තරණයක් කියලා එකක් දක්වනවා කියලා. එයාගේ ජීවන චක්‍රය තුල පුතේ රූපාන්තරණයක් රූපපේලියක් දක්වනවා අවදි වෙනස්. අපි රූපාන්තරණයක් දක්වන්නේ නැහැ. ඉපදෙනකොටත් ඔලු ගෙඩිය අත් දෙක කකුල් දෙක ඇඟ බඩ ඔක්කොම තිබුණ ඇස් දෙක නේද? අපේ රූපේ වෙනස් වෙන්නේ රූපේ ලොකු වෙනවා විතරයි. වර්ධනය වෙනවා ලොකු වෙනවා. ඒ කියන්නේ අපි ජීවන චක්‍රය තුල රූපාන්තරණයක් පෙන්වන්නේ නේ. මීයා රූපාන්තරණයක් නෑ. මී පැටියා මී පැටව අම්මා වගේමයි. කොටියා සිංහයා බූරුවා බල්ලා බලලා නේද? ඔය සෙට් එකමයි පුතේ. ඉපදෙන පැටව අම්මා තාත්තා වගේමයි. රූපීය වෙනසක් නෑමයි පුතේ. නමුත් මදුරුවෝ නේද? මැස්සෝ ගෙමැස්සා නේ පණු බිත්තර දාන්නේ. අවසනකට පණු පොඩි පණුව අහුවෙනවා. ඒ උන්ගෙන් තමයි මයිත් ආයේ මැස්සෝ හැදෙන්නේ. අන්න වෙනස්මයි පුතේ. එහෙනම් ඔන්න ඔයාට විනාඩි කිහිපයක් දෙන්නම් මම. ඔයා ලියන්න බලන්න රූපීය වෙනසක් පෙන්වන සත්තු කවුද? එයාගේ ජීවන චක්‍රය තුල වෙනස් වෙන්නේ නැති අය. ඉපදෙන කොටයි දිගටම ස්වરૂපේ එකම නම් රූපීය වෙනසක් පෙන්වන්නේ නැහැ. හරි විනාඩි කිහිපයක් දෙන්නම් හරියට නිවැරදි උත්තර ලියන්න. අර පහත සඳහන් සතුන් කියන එක නොසලකා හරිනවාට කැමැති එකක් ලියන්න පුතේ. කැමැති එකක් ලියන්න. කැමැති එකක් කියන්නේ ඔය බලන්නකො ලියන්න බලනවා හිතලා වරදිනවා නම් ලියන්න එපා. වරදින්නේ නැත්තම් ලියන්න. පෑනෙන් ලියන්න වරදිනවා නම් පැන්සලෙන් ලියන්න. සත්තු මාරු කරන්න. හරි ටීචර්. හරි නේද? හරි ටීචර්. හරි ටීචර්. හරි අපි බලමු තේ ඔයාලා ලියපු උත්තර මෙන්න මේ සත්තු ඉන්නවද කියලා බලන්න. ඔයාගේ අතින් ලියවිලා නැත්තම් ඒ සත්තු ලියා ගන්න. රූපීය වෙනසක් පෙන්වන කට්ටිය තමයි පුතේ එක්කෙනෙක් බටර්ෆ්ලයි. එහෙම ලියලා නැතුව ඇති නේද? සමනැලයා ඊළඟට මැඩියා ගෙම්බා කැරපොත්තා මදුරුවා ගෙමැස්සා. මැස්සා කිව්වත් හරි හොඳයි. ගෙමැස්සා අර ඔයිසා ඇවිල්ලා වහන්නේ පුතේ අපේ කෑමවල එහෙම නේද? ගෙමැස්සෝ නිලමැස්සෝ කියන ඕන මැස්සේ. ඒ බිත්තර තියෙන්නේ. ඒ බිත්තර වලින් පණුව වෙනවා කීටයෝ. ඒගොල්ලන්ගෙන් තමයි ආපහු මැස්ස බවට පත් වෙන්නේ. රූපීය වෙනසක් මැස්සෝන්ගේ තියෙනවා. හරි ටීචර් නැඩියා ගෙම්බා මැඩියා කැරපොත්තා මදුරුවා ඊළඟට මම ඔය කිව්ව ගෙමැස්සා. හරි නේද? ඔන්න 1 2 3 4 5ක් ලිව්වා මම නම්. ඔයත් ලියලා තියෙන කටුස්සා බෑ. කටුස්සා. ටීචර් excuse me ටීචර්. ඔබට කියන්න. ටීචර් මීයව ගන්න බැරිද? කවුද? මීයා. මීයා බෑනේ. ඉතින් මීයා මී පැටවු අම්මා වගේම නිපදෙනකොට හරි ඔයා ඉස්සර දැක්කනේ. නේද? මේ බලන්න. මීයා ගන්න බැරිද? රූපීය වෙනසක් නෑනේ පුතේ. මෙයාගේමයි මේ විදියමයි මේ විදියමයි. හැබැයි මෙතන වෙනස් නෙවෙයි බිත්තර මේ ස්කේඩිය අනසෝගුඩා. තේරුණාද? රූපීය වෙනසක් තියෙනවා කියන්නේ මේ කියපු ටික අයම කියනවද? හරිද? සමනැලයා, කැලපොත්තා, මදුරුවා, ඊළඟට ගෙමැස්සා, ගෙම්බා මැඩියා. හරි. excuse me ටීචර්. ඔකේ. ටීචර් මාළුව ගන්නත් පුළුවන් නේ? මාළුවා. මාළු බිත්තර වලින් කෙලිපු පුතේ මාළු පැටවු වෙනවා නේද? මාළු පැටවු. ඔය වරල එහෙම
අපි එන්නේ කැපී පස්සේනේ. පෙනෙන ඒ කියන්නේ හොඳට පැහැදිලිව පේනවා නම් පුතේ එක එක අවදි වෙනස් කියලා ඒගොල්ලෝ විතරක් ලියන්න. ටිකක් අබලන් අපිට හරියටම හිතා ගන්න බැරි උත්තර ලියන්න එපා ඔයා. හරි රූපීය වෙනසක් නොපෙන්වන මිනිසා මීයා ගවයා බල්ලා කොටියා ගවයා ගන්න පුළුවන්ද? ගවයා හරි ඒ ඕන එකක් ලියා ගන්න පුළුවන් රූපීය වෙනසක් නොපෙන්වන සතුන්ට ඔන්න ඒකේ මම ගොඩක් ලිව්වා මීයා මිනිසා බලලා බල්ලා කවුද මීහරකා මීහරකා ඕන හරකෙන් ලියන්න පුළුවන් නේද ගෝරිල්ලා ගෝරිල්ලා ටීචර් excuse me රූපීය වෙනස කියනකොට ටීචර්යි ලොන් තියෙනවද එහෙම නැද්ද අදාළ නෑනේ නෑ නෑ එහෙම එකක් නෑ පුතේ. හරි? එහෙම අදාළතාවයක් නෑ. හොඳට බලන්න ඕනේ අම්මා තාත්තාගේ ස්වરૂපය. ඒ කියන්නේ අම්මා තාත්තාගේ තියෙන විදියටම ශරීරය ඉපදෙනවා නම් රූපීය වෙනසක් නෑ. දැන් ඔයා නිකන් හිතන්නකෝ පූස්පැටව නේද? පූස්පැටව ගත්තම එතකොට ඒ පූස්පැටවගේ ඇස් දෙක තියෙනවා, කට තියෙනවා, ඒ අම්මගේ ඇඟේ තියෙන ස්වરૂපෙම තියෙනවනේ. අඬු හතර තියෙනවා කකුල් හතර තියෙනවානේ ඒ විදියමයි එම නිකන් වෙන ගුලියක් වගේ ඉපදිලා ඊට පස්සේ S2 ඇවිල්ලා එහෙම වෙනස් වෙන්නේ නෑ නේද ඒකයි කියන්නේ ඒ කියන්නේ ටික එක ස්වරූපනේ ඔව් එක ස්වරූප තියෙනවා නම් තමයි අවුල ඒ කියන්නේ හැඩය සම්පූර්ණයෙන් වෙනස් එහෙම නෑදෑයෙක් කියලා කියන්නවත් බෑ අපි බලමු පුතේ එක්තරා වීඩියෝ එකක් දැන් හොඳේ ඔයා ඔන්නෝක හොඳට තේරුම් ගන්න අපි බලමු මොකක්ද වීඩියෝ කියලා හරි ඔන්න විනාඩියක් ඉන්නවා ෂෙයා කරන්නම් එක බලන්න හොඳට ඔක තේරුම් ගන්න ආවද පුතේ ඔව් ටීචර් ෂෙයා වුණා හරි හරි විතරෙන් එළියට එන එක්කෙනා බලන්න සම්පූර්ණ සූබුලාගේ විරස් කෙනෙක් එන්නේ බලමු අපි අවසානයේ දක්වා කවුද මේ හැදෙන්නේ කියලා මෙයා ඉපදුනාට පස්සේ ඉන්න තැන ශාක පත්‍රයක් මත කන්නේ පිටින් ශාක පත්‍රය අන්න බලන්න උදුම කෑමක් කන්නේ උදුම කෑමක් කන්නේ ශාක පත්‍ර නේද අපිට කාගෙන යනවා ඒකට හේතුවක් තියෙනවා ඒ කාගෙන යන්න ඔයාම තේරුම් ගමු බලන්න මේ වීඩියෝ පස්සේ වෙනවා ඊළඟට නහලනවා ඒකයි අර කෑවේ කාගෙන ගිහින් ඉස්සෙල්ලා එකේදී. කන්න බෑ දැන් කෝෂය ඇතුලේ ඉන්නවනේ. ඔන්න කෝෂය අන්න බලන්න පුතේ ලස්සන කුණියෙක් ආවේ කවුද මේ කුණියා බලන්න කවුරුනද ඔයා දැක්කා මං හිතන්නේ බටර්ෆ්ලයිගේ ජීවන චක්‍රය තමයි මම පුතේ ඒ වීඩියෝ එකෙන් දැක්කේ දැන් ඔන්න මම පුතේ ඔයාලට හොඳට පැහැදිලි මං අර දැන් ආව වෙලේ ඉඳන් කතා කරන දෙයට වඩා ඔයා S2ටම දැක්කා බිත්තරෙන් ආපු එක්කෙනා ඊට පස්සේ අවදිය නේද ඊට පස්සේ අවදිය අන්න පුතේයාගේ ලයිෆ් සර්කල් එක ගිය විදිය නේද එයාගේ ජීවන චක්‍රය එයා එක ස්වරූපගත කරා එක රූප එයාගේ ජීවන චක්‍රය අන්න අපි කියනවා පුතේ ඒ රූපාන්තරණයක් දක්වපු සතෙක් තමයි
සමනලය රූප පේලියක් තියුණ එකිනෙකට වෙනස් නේද පුතේ ඒ කියන්නේ ඔන්න රූපීය වෙනසක් පෙන්වන සතුන් තමයි සමනලයා ඒ වගේම පුතේ ජීවන චක්‍රික වීඩියෝස් තියෙනවා ගොඩක් මම අද දවසේ ඕක විතරයි පෙන්නන්නේ ලබන සතියේ මම ඔයාලට කැරපොත්තා ගෙම්බමැඩියා ඊළඟට මදුරු වගේ ජීවන චක්‍රය අපි ඔක්කොම බලමු හරිද රයිට් යන්නමයි පුතේ ඊළඟට මම චුට්ටක් කතා කරලා ඊළඟ ප්‍රශ්න වලට යනවා ඔයත් එක්ක හරි අපි යමු ඔයාගේ වීඩියෝ එකත් එක්කම පොඩ්ඩක් කතා කරන්න යනවා වීඩියෝ එකත් එක්කම වෙන්න බලන්න වීඩියෝ එකේ මේක නෙමෙයි ගියේ නේද සමනලයාගේ ජීවන චක්‍රය චුට්ටක් කියන මම ඉස්සරහා නේ මේක ගම ඉස්සරහා මේ අපිනේ මේ අපි නේද ඔන්න ඉපදෙනවා කකුල් දෙක උඩ ගාගෙන ඉන්නවා කිරි බිබි නේ ඕව ඉඳ ගමන් පුතේ තව ටික කාලයක් යනකොට ඔන්න ටිකක් අඬු බඬු කසා දාලා ඔන්න අම්මගේ පස්සෙන් දන ගාගෙන ගියා එක පාට නැගිට්ටේ නේ සිදුවත් කුමාරයා වගේ නේද ඇවිද්දේ නෑ ඉපදිච්ච ගමන් කතා කරන්නේ ඉල්ලගෙන කන්න බෑ මම බඩගිනි මට මේවා දෙන්න අරවා දෙන්න අම්මා තමයි ඔයාට ඒවා හිතලා දුන්නේ ඔයාගේ බඩ පිළිලා නැතුව ඇති කියලා නේද ඔය දැන් ඉන්නේ ලොකු උසකඳ උරස් මහත් වෙච්ච ලොකු ගෑනු ළමයි ටිකයි ලොකු පිරිමි ළමයි ටිකයි වෙලා ඒ මිනිස්සයා කිරි ටික දුන්නේ නැත්තම් ඉවරයි නේද ඔන්නමයි පුතේ එහෙනම් අම්මට හොඳට සලකන්න ඕනේ නේද හොඳට කියන්නේ ආයේ හොඳටම ඔයාට මම චුටි කතාවක් කියන්නම් අර කතාව නෙමෙයි අපේ පාඩමේ කතාව නෙමෙයි ඔයා අහලා ඇතිවනේ පුතේ මේ ඔය අම්මට ඒ කියන්නේ එයා ඉපදෙනවා පුතේ හරිම ලස්සනට ගෑනු ළමයි හොඳද ඒ ඉස්සර කාලේ ගැන මම කියන්නේ හොඳේ රජ කාලේ ඒ ඉපදෙන ගෑනු ළමයා පුතේ පුදුම ලස්සනයි එයාගේ ඇඟෙන් පවා පුතේ මේ හරි රැස් වී දෙන ලස්සනක් පුතේ ඉතින් එක රජවරු පවා පුතේ මේ ගෑනු ළමයාව කසාද බඳින්න හරියට ඉල්ලුම් කරලා තියෙනවා නමුත් පස්සේමයි පුතේ කසාද බඳින්න ගියහම ඉතින් හොයනවානි කොහේද අරවද මේවද කුලය මොකද්ද පුතේ බලද්දිමයි පුතේ ඊටාම පහත් කුලයක ඉපදිලා තියෙන ළමයි. ඉතින් පුතේ රජතුමාගේ පැත්තේ කට්ටිය කැමති වෙලා නේ. හැබැයි පට්ට ලස්සනයි මේ ගෑනු ළමයා. මෙයා තමයි පුතේ චණ්ඩාලී කුලේ තමයි ඉපදිලා තියෙන්නේ. ඒ බුදුහාමුදුරන්ගේ කාලේ පුතේ චණ්ඩාල කුලේ කියන්නේ ඊටාම පහත් කුලයක්. ඔය එක කුල තියෙනවනේ පුතේ දැන් නම් අද කාලේ ඒව ගණන් ගන්නෑ. ඒ වුණාට එහෙම ඒ චණ්ඩාල කුලේ අච්චර ලස්සන කෙනෙක් ඉපදිලා තියෙන හේතුව තමයි ළුමයි පුතේ එයා ඊට කලින් ආත්මේ එයාගේ අම්මට උඹ කියලා බැනලා ඔන්න බලන්න වෙච්ච වැඩේ උඹ කිව්වා කියලා තමයි ලස්සන රූපයක් දුන්නට ඉපදිලා තියෙන්නේ ඒ පව නිසා අර චණ්ඩාල කුලේ පුතේ එයාගේ ලස්සනෙන් ඇති වැඩක් නෑ එයාගේ ලස්සනෙන් වැඩක් නැති වෙලා තියෙනවා තේරුණාද ඒ නිසා අම්මා කියන්නේ පුතේ නේද අයි කාටවත් සමාන කරන්න බැරි චරිතයක් නෙමෙයි පුතේ නේද ඒකයි මම කිව්වේ ඔයාව ඉපදිච්ච දවසේ ඉඳන් නෙමෙයි ඔයාව අම්මාගේ කුසට ආපු දවසේ ඉඳන් එයා බොහොම පරිස්සමෙන් කෑවා පරිස්සමෙන් ඇවිද්දා ඇයි අම්මා වැටේ කියලා අම්මා වැටුණාට කමක් නෑ ඔයාට මොනවා හරි දෙයක් වුණොත් කියලා තමයි එයා පරිස්සමට කෑම ගත්තේ පරිස්සමට ඇවිද්දේ නේද හැම දෙයක්ම පුදුම පරිස්සමෙන් කරේ පුතේ අම්මගේ කුසේ ඉන්නකොට හරි ඒ නිසා ඔයා ඉතින් ඒවට වන්දි ගෙවන්න ඕනේ කොහමද එක වන්දියක් තමයි O level විභාගය නේද ශිෂ්‍යත්වය ඉවරයි නේද ශිෂ්‍යත්වය ඕනේ ඔයා හොඳට ලොකු මහත්තයෙක් කියලා ලොකු නෝනා කෙනෙක් කියලා හොඳ රස්සාවක් කරලා නේද ඔයාගේ පළවෙනි පඩියේ අම්මට තාත්තට නේද තාත්තා පැත්තකට දාන්න බෑ නේ ගෙනත් දෙන්න ඔයා පළවෙනි දේ දැන් පුතේ හරි කනගාටුදායක සිද්ධිනේ පුතේ පරිසරය අපට අහන්න ලැබෙන්නේ වයසට යනවත් එක්කම ගිහිල්ලා වැඩි හිටි නිවාසයකට නෙමේ පාරේ දාලා යන තත්ත්වෙට ළමයිපත් වෙලා තියෙනවා නේද පහුගිය දවස්වල මම කනේව ඇහුණා ටීවී එකේ සමහර දෙමාපියෝ අම්මලා නේද සමහර තාත්තලා අතහැරලා යනවලු වෙන කෙනෙක් තමයි පුතේ ඉස්පිරිතාලට ගෙනියන්නේ ඉස්පිරිතාලට ගෙනිච්චට පස්සේ හොයලා බැලුවම ළමයි ඉන්නවා හොඳ දොස්තරලා ඉංජිනේරු අරුන් කට්ටිය වැඩක් නැහැ පුතේ කොච්චර ඉගෙන ගත්තත් එහෙම අම්මා තාත්තලා සලකන්නේ නැත්තම් නේද
ඉතින් ඒ නිසා ඒ අර මම ඒ අහපු සිද්ධියක් නේ මම කිව්වේ ටීවී එකේ හරි මොකද මම දැක්කේ ටීජේ අශෝකමාලානේ අන්න හරි පුතේ. එයා ඒ කියන්නේ ඒ අම්මව ගෙදර ගෙනියන්න කියලා ඒ අදාළ ළමයින්ගේ නම් කිව්වම කතා කරාම ඒ ළමයි බාර ගන්න බෑ කියලා තමන්ගේ අම්මව. අර ස්පිරිතාලට ගෙනිච්ච එක්කෙනාටම බාර ගන්න කියලා. ඒ කියන්නේ පුතේ තනියෙන් ඇවිල්ලා නෙමෙයි බලාගෙන යද්දි ඒ කවුරු හරි ළමෙක්ම තමයිලු පාර ගෙනල්ලා දාලා ගිහිල්ලා තියෙන්නේ අතරමං කරලා. එවැනි සමාජයක් අන්න පුතේ අර චණ්ඩාල කුලේ නෙමෙයි නේද? නිකන් අම්මා නම කියන දේ ටීචර් ලැජ්ජ වෙවි කියලා. පුතේ සතෙක් වෙලා ඉපදෙන්නේ සතෙක් වෙලක් කියන්නේ කන්න නැති සතෙක් වෙලා ඉපදෙන ඔය වගේ කට්ටිය. කවදා හරි. නේද? ඒ නිසා අපි හොඳට මතක තියාගන්න ඔයාව ඒ හදපු විදිය නේද? ඒ සියලු දේවල් වලට වන්දි ගෙවන්න ඕනේ හැම වෙලාවකම. පැහැදිලිද? right. එහෙනම් මල්ටි මෙන්න ඔයාගේ ජීවන චක්‍රය යන ආකාරයේ රූප ටික මම මේ පෙන්නුයි. මේ චූටි බට්ටිච්ච කාලේ ටික ටික ලොකු වෙනවා. ඔන්න මේ හරියට වගේ ආවන්න නිකන් දැන් තාත්තා ගානටම ටිකක් අපේ පිරිමි ළමයියෙම දැන් ටිකක් කුස්ස මහත් වෙලා ඇති නේද? පුතේ වුණාට තාත්තා නේද? තාත්තා ඒ නිසා තාත්තට වැඩි උස ගියත් අපේ ගෑනු ළමයි අම්මට වැඩි උස ගියත් අම්මා තාත්තා කියලා පුතේ මතක තියාගන්න ඕනේ නේද? ඔන්න මම තේනම් මේ අපි ආහාර ගන්නකොට ආහාර රටාව අපි සාමාන්‍යයෙන් ලොකු වෙනසක් නෑ. පුංචි කාලේ කිරි බිව්වා නේද? මේම ටික ටික එතකොට අම්මා ආහාර දුන්නා. එතනින් යන්නේ අපි සාමාන්‍ය ආහාර වේලකට එළවලු පළතුරු අරව මේවා අපි කනවා නේද? දැන් කන්නේත් එතකොට පොඩි කාලේ කාපුවම තමයි නේද? නමුත් මයි පුතේ අර එක එක හැඩදරපු කට්ටිය අන්න මාවත් නිකන් රන්වන් පාට වුණා රූපෙත් එක්ක. හරි මම පොඩ්ඩක් මෙහාට වෙන්නම්. මේ පිටතර කාලේ කාගේ හරි ජීවන චක්‍රයක් මේ තියෙන සමනලය. ඔන්නමයි පුතේ. සතුන්ගේ ජීවන චක්‍රවල ඔයා දැක්ක අර වීඩියෝ එකෙන් දැක්ක දේ මම මේ පෙන්නන්න. මේ රූපේ ආට මතකයි. අර පිටතරේ කඩාගෙන එළියට ඇවිල්ලාමයි පුතේ. කොළ තමයි කාගෙන ගියා මාර කෑමන්නේ කෑවේ නේද? ඒකගේ දත් තියෙනවා පුතේ. මේ දලබුව අවස්ථාව කැටපිල පුතේ අපි මේ අවස්ථාවට කියනවා ජීවන චක්‍රවලදී කීට අවස්ථාව. පුතේ ඒ කීට අවස්ථාවේ මෙයාට අනිත් සත්තුන්ගෙන් වෙන කරදර සමහර වෙලාවට මේකව කන්න කට්ටිය එන්න පුළුවන්, අල්ලන්න කට්ටිය එන්න පුළුවන්, අත ගන්න. පුතේ එතකොට අන්න ඒ කට්ටියට පොඩි පනිෂ්මන්ට් එකක් දෙනවා. මොකද්ද? අපේ අතේ ගෑවුනත් නේද? අපිට කහනවා. ඇයි? මෙයාගේ විෂ රෝම තියනවා විෂ බූවක් වගේ. පොල් තෙල් ගාලා ඊට පස්සේ අම්මෝ ඔයාලා කරන වැඩ නේද දලබුවෙක් ගෑවුනා. ඇඟපතේ ගෑවුනොත් අදිස්සි එතන පාඩු වෙනවා. ඔව් පොල් තෙල් ගාලා අර පොඩි අඩි රූලකින් හරි මොකකින් හරි එමීට පීරලා අයින් කරනවා අර පොඩි ඒ විෂ තියනවා පුතේ. පොල් තෙල් වලට අදිනවා. පොල් තෙල් වලින් අයින් වෙන්න පුළුවන්. ටික වෙලාවක් යනකොට පිරිටන් එකක් හරි සමහරලාට ඔන්න බොන්න වෙනවා. මේක ගෑවුනහම ටිකක් විසයි ඇඟේ. ඒ අපේ ඇඟේ ගෑවෙන්නද පුතේ එයාගේ විෂ රෝම තියෙන්නේ. එයා පරිසරය ඔන්නතේ මම දැන් කියන දේවල් ටික හොඳට පැහැදිලිව අහගන්න ඕනේ. හොඳේ. ප්‍රශ්න අහන්න මම වෙලාව දෙන්නම් ඉස්සරහ අහගෙන ඉන්න. මෙයා පරිසරය තුලමයි පුතේ පැවැත්ම. ඒ කියන්නේ සමනලයා කියන කෙනා පැවැත්මට තමයි සමනලයා හිටියට වඩා නේ එයාගේ බිත්තර ටික කවුරු හරි විනාශ කරොත් මම පුතේ අන්තනක දාලා තියෙන. ඔයා හිතන්න සමනලයෝ හැදෙන්නේ නේ. ඔයා හිතන්නමයි පුතේ මෙතන තියෙන කීටයොට කොළයක කොළයක් පතේ ඉන්න කීටයෝ ගොඩක් දලබුව ගොඩක් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා විනාශ කරනවා මරලා. පුතේ කවුද මේ අනාගත සමනලයා නැති වෙන්නේ? නේද? ඉස්සරහට දිවි වෙන්න ඉන්න සමනලයා. අන්න පුතේ පරිසරයෙන් ඒකගේ පැවැත්ම අයින් වෙනවා. දැන් ඔයා හොඳට හිතන්න. පුතේ එතනදී මෙයා දාපු උඩර වැට්ටි තමයි විෂදල. ඒවා තියෙනවා. එතකොට ළඟට කවුරුත් ලං වෙන්නේ නෑ මේකට. දන්නවා කෑවොත් ගෑවුනොත් බඩුව තමයි කහනවා අරමේ වෙ නිසා. අන්න එයා පරිසරයේ ඉන්නනේ. අන්න එයාගේ ආරක්ෂිත උපක්‍රමී. ඊළඟට මම පුතේ මෙයා කන කෑම මෙයා කන්නේ මම පුතේ ශාක පත්‍රවල දළු බලන්න ආහාර රටාව වෙනස් වෙන විදිය.
මයි පුතේ මේකෙදි කාලා පුළුවන් තරම් එයා වර්ධනය වෙන්න එයාගේ ශරීරයට අවශ්‍ය කැම ටික මේ කාලෙදි ගන්නවා. මොකද එයා දන්නවා එයාට ඊළඟට අත් වෙන ඉරණම එයාමයි පුතේ පෝෂගත වෙනවා. පෝෂය එයාගේ ඇඟෙන්ම බෑග් එකක් හැදෙනවා. ওই බෑග් එක ඇතුළට ගියාට පස්සේ පරිසරයේ තියෙන දේවල් කන්න වෙන්නේ නේද? ඒ නිසා තමයි ඊට කලින් අවස්ථාවේ දලබු එයා කලින් අවස්ථාවේ දලබු අවස්ථාවේ මම පුතේ පුළුවන් තරම් කෑවේ. තේරුණා? පුළුවන් තරම් කෑවේ. පුතේ මේකේ ඇතුලේ ඉන්නකොට ආහාර ගන්න බෑ. අර කලින් කාපු ආහාර වලින් තමයි පියාපත් හැදෙන්නේ. ඊළඟට අපේ සමනලයාගේ මේ ලස්සන කලර්ස් හැදෙන්නේ. සමනලයාගේ තියෙන එක මේ උපාංග ටික පුතේ බෑග් එක හොරාට හදන්නේ පුතේ නේද? කාටවත් පේන්නේ නැති වෙන්න. මෙයා කාලා ඉවර වෙලා හොඳට කාලා බෑග් එක හැදුනට පස්සේ ඒක ඇතුලේදී තමයි සමනල පැටියව හැදෙන්නේ. පුතේ එනං ඔයාට තේරෙන්න ඕනේ ඇයි අර පට්ට කෑමක් කෑවේ නේද? හොඳට කෑවේ. සමනලයා කියන කෙනාව වර්ධනය කරන්න පරිණත සමනලයා බවට පත් වෙන්න නම් හොඳට ආහාර තියෙන්න ඕනේ. හොඳ පෝෂණයක්. ඒකට තමයි පුතේ අර ආහාරය කෑවේ. පුතේ ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න බලන්න වෙන වැඩි. මේ කෝෂය පලාගෙන ඔයා දැක්කා එළියට ආවේ පුතේ අර කැත මෙයා වගේ නෙමෙයි. දැන් බූවනේ. දැන් දත්නේ හැලිලා. නාකි වෙලාද? නෑ නේද? ඒ රටාව නෙමෙයි ඊළඟ රටාව. මොකද්ද? දැන් මයි පුතේ සමනලයා සුහුබුල් සමනලයාගේ ආහාර මාරු වෙනවා. මොනවටද? මල් පැණි වලට. ඔන්නමයි පුතේ මල් පැණි බොන්න මෙයා යනවා. දැන් බලන්නකො මේ එක කාලවලදී එක ආහාර වලට පුරුදු උනේ. මුලදී කොළ කෑවා නේද? දළු කෑවා, පත්‍ර ඒවා කෑවා. සමනලයා පුතේ මල් පැණි බොන විදියට මාරුණා. කටේ මුඛ උපාංග මෙතනදි තියච්ච මුඛ උපාංග නෙමේ සමනලයට තියෙන්නේ. ඒකට තියෙන්නේ පුතේ පොඩි සිත් මොනවාද අපි ඒකට කියනවා පුතේ ශුණ්ඩාව. මොකද්ද? උර ලබන පොඩි ඒකකයක්. පොඩි බලයක්. මල ඇතුළට ඒක දාලා මල් පැණි උරනවා බෲස් ගාලා. මදුරුවටත් තියෙනවා පුතේ ශුණ්ඩාව. සිරින්ජර් කටුවක් වගේ. අන්නාරියුද සිරින්ජර් කටුවක් වගේ නේද? එතකොට හැබැයි වෙනසක් තියෙනවාමයි පුතේ මම ඒක කියන්න ගියේ. මදුරුවගේ ශුණ්ඩාවයි සමනලයාගේ ශුණ්ඩාවයි පුතේ වෙනස්. මොකද්ද? මදුරුවා හිල් කරලා අන්න ඔයා මට කිව්වේ දැන් ඉන්ජෙක්ෂන් එක කියලා. ඒක විදලා තමයි උරන්නේ. විදලා උරනවා. සමනලයා අනේ එහෙම මලට විදින්නේ. පුතේ නිකම්ම ශුණ්ඩාව දැම්ම බෲස් ගාලා ඉරුවා. හරි ශුණ්ඩාව දැම්ම ඉරුවා. නමුත් මදුරුවා හිල් කරලා විදලා තමයි ලේ ටික බොන්නේ. ඔන්න පුතේ එක කට්ටියගේ ශුණ්ඩාවලත් වෙනස්කම් තියෙනවා. පුතේ එහෙනම් ඔයාට පැහැදිලිද කියන්න මෙහෙම එක අවස්ථාවලදී එක කෑම ගත්තේ. එක තැන්වල හිටියේ. දැන් සමනලයා කොළ මත ඉන්නේ නේ. දැන් එයා එක අවකාශය තුල පියාසර කරනවා නේද? මේ කාලේ පියාසර කරන්න බෑ. බඩ ගාගෙන ගියේ එක තැනකට වෙලා හිටියා නේද? කෝෂගත වෙලා එක තැනක එල්ලිලා හිටියා. හැබැයි සමනලයා ගත්තේ හැමතැනම ලෝකෙ වටේ යනවා. හැමතැනම යනවා. පියාසර කිරීම බලන්න චේන්ජ් වෙනවා නේද? ජීවන චක්‍රය තුල එක තැන් චේන්ජ් වෙනවා. ඒකමයි පුතේ හරි හොඳයි. හරි හොඳ වැඩක්. ඇයි දන්නවද? මෙයාගේ පැවැත්ම තහවුරු වෙනවා. ඉතින් මම තව රූපයක් ගන්න පොඩ්ඩක්. නෑ මේක නෙමෙයි. ඉන්න මම යනවා පොඩ්ඩක් මුල රූපයක් ගමු අපි. මේක ගමු ගෙම්බ වැඩියක්. මම කියන්නේ මේ එක අවස්ථාවල මෙයාලගේ ආහාර රටාව, මෙයාලගේ සංචාරණය, මෙයාලගේ පරිසර නේද? දියේ ඉන්නවා ගොඩේ ඉන්නවා.
අන්න පරිසරය වෙනස්, කන කෑම වෙනස්, යන විදිය වෙනස්, ඉස්කෙලිය පීනගෙන යනවා. අරයට පැන පැන යන්න පුළුවන් සූඹුල් ගෙම්බට. පුතේ ඉතින් මේ විදියට රූප තිබීම ඔයාට මොකක්ද වාට වැටෙන දේ? පුතේ නිකන් හිතන්න බිත්තර ටික විනාශ කරා කවුරු හරි. ඒ උනාට පුතේ කලින් බිත්තර වලින් ආපු ඉස්කෙඩියෝ වතුරේ නැද්ද? ඉන්නවා. ඉන්නවා. ඒගොල්ලෝ සූඹුලාවටපත් වෙලා ආයි බිත්තර දානවා. මයි පුතේ සූඹුල්ලු ටික අරගෙන කවුරු හරි විනාශ කරනවා පරිසරයේ ඉන්න. ගෙම්බෝ ටික මරනවා, මැඩියෝ ටික මරනවා, මදුරුවෝ ටික මරලා දානවා. ඊළඟට සමනැල්ලු නම් අමරණයි කියලා අපි හිතමු නිකන්. හරි නිකන් හිතමු. ඒ සුහුඹුල් කට්ටිය මැරුවට නැද්දමයි පුතේ පරිසරයේ තනින් තන බිත්තර? නැද්ද දලු? නැද්ද පිලව්? ඉන්නවා. ඔයාලට වැඩේ තේරෙන්න ඕනේ නේද? ඔයාලට වැඩේ තේරෙන්න ඕනේ. මේ එක සතෙක්ගේ පැවැත්මට කොහේ හරි තැනක පුතේ යාගේ ජීවන චක්‍ර කෑල්ලක් තියෙනවා. වද කරන්න අමාරුයි එනම්. ඒකනේ මැත්තේ මధుර වසංගතේ වද කරන්න බැරි. බිත්තර තියෙන තැන් වලට කීටෝ තියෙන තැන් වලට ගිහිල්ලා තෙල් ගහනවා, DDT ගහනවා, මැලතියන් ගහනවා, බෙහෙත් ගහනවා, කෘමිනාශක ගහනවා. අන්නමයි පුතේ එහෙම ගහලා මధుර බිත්තර කීටෝ පිලව් විනාශ කරනවා. ඒකයිනි පුතේ බැහැලා යන වතුර බැහැලා යන්නේ නැත්තම් එවැනි තැන්වල මధుර බිත්තර වලින් මధుර කීටෝ ඉන්න පුළුවන්. ඩෙන්ගු ඇති වෙනවනේ නේද? මැලේරියා, බරව, ඔය වගේ දේවල් අපිට මధుරව අල්ලගෙන මරන්න බෑනේ. ඒ නිසා පුතේ අර වතුර වලට බෙහෙත් දාලා උන්ව මරනවා. ඒ වුණාට ඔයා දැන් දන්නවා අනේ දෙයියනේ එළියේ ඉන්නවා තව සෙට් එකක්. සුහුඹුල් කට්ටිය එළියේ උන් ආයි වැඩේ පටන් ගන්නවා. පුතේ වඳ කරන්න බෑ. එනම් පුතේ රූප කිහිපයක් මේ විදියට ගත කරන කට්ටිය වඳ කරන්න පරිසරේ අමාරුයි. නමුත් මයි පුතේ රූපාකාරයක් පෙන්වන්නේ නැති නේද? කට්ටිය අපි හිතමු එක කැලේක ඉන්න කොටියෝ ටික ඔක්කොම අල්ලලා මරලා දාන එක පැටියෙක් ඉතුරු කරන්නේ. එක කොටි දෙනුවක් එකතු කරන්නේ ඉතුරු කරන්නේ. එක කොටි පිරිමි සතෙක් ඉතුරු කරන්නේ. ඔක්කොම විනාශ කරා. අන්න පුතේ කැලේ කොටියෝ නේද? අන්නනේ තනින් තන ඔබ බිත්තර තියෙන කොටි පිටව හැංගිලා ඉන්නේ. අපි ඔක්කොම අල්ලලා මැරුවා. ඇයි? අම්මා තාත්තා වගේමයි උන් අඳුර ගන්න පුළුවන්. අන්න එතකොට මරලා දාන්න ලේසි. එනම්මයි පුතේ රූපාන්තරණයක් කියන්නේ මෙන්න මේ රූප කීපයක් ගත කරනවා නම් එයාලගේ පැවැත්ම පරිසරය තුල හරි තහවුරුයි නේද? ඇයි? එක එක කෑම කන්න. තරගයක් නේද? තරගයක් නේ. එක එක අවදිවල එක එක තැන්වල ඉන්නේ. එක එක කෑම කන්න. එක එක විදියට හැසිරෙන්නේ. පියාසර කරන්නේ. පැවැත්ම ඔටෝ තහවුරුයි. හරිම 100%. ඉතින් කොහේ හරි තැනක යම් අවධියක් ජීවත් වෙනවා. පුතේ බලන්නේ නම් ඔයාගෙන් මම ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ. ටීචර් දැන් ප්‍රශ්න අහන්නද? දැන් අහන්න. ටීචර් දැන් ටීචර් ওই දලබුව ඉන්නවනේ. ඒකට සමනලය බවට පත් වෙන්නේ. ඔව්. කෝෂයේ දලබුව හදා ගන්න කෝෂය එන්න සමනලයගේ පාටද? කෝෂය පිටින්ද? ඔව් ටීචර් කෝෂය. එහෙම පුතේ කලර් එක වෙනස් වෙන්න පුළුවන් පරිසරය අනුව. එහෙම හරියටම ඇතුලේ ඉන්න සමනලයගේ පාට එහෙම පේන්නේ නෑ පුතේ. එයා කෝෂේ කඩාගෙන එළියට එන්න ඕනේ අපිට පේන්නේ. දැන් එදා මට සෙනසුරාදා පන්ති සමහර ළමයි කිව්වා එයාලා සමනලු ඇති කරනවා කියලා. ඔන්න ඔයාට පොඩි රිසර්ච් එකක්. දලඹුව ටිකක් අල්ලගෙන වීදුරු බෝතලයකම දාන්න එපා ඒකේ. හුස්ම ගන්න බෑනේ පරේකට. නේද? ප්ලාස්ටික් බෝතලයක් කරන් ටිකක් ලොකු සිදුරු කරලා පොඩි සිදුරු ඔක්සිජන් හොදට එන්න. හරිද? අරගෙන උඩිනුත් මූඩිය ඇරලා ඔයාට පුළුවන් නම් කඩදාසියකින් වැහුවනම් වැඩි කඩදාසිය අර ටිකක් හරි විසරණය වෙනවනේ ඔක්සිජන් වායු නේද? ඒ ඇතුළට පුතේ කොළ දෙක තුනකුත් දාලා තියන්න. කීටයන්ට කන්න නේද? එහෙම පොඩි පරීක්ෂණයක් කරන්න පුළුවන් වුණා. හරි පොඩි පන්ති වලදී සමහර වෙලාවට කරන්නත් ඇති. සමනලයා කරාටි නේද? හදන්න පුළුවන් නේද? එතකොට ඒ බෝතලේ ඉන්නේ සමනල්ලු ගොඩක්ද? ඔව් ඉතින්
නේද? බලන්න ඔයා ඒක තමයි මම කියන්නේ. දැන් මගෙන් අහනවා නෙමෙයි. ඔන්න ඔයාට හොඳ Teacher. පුතේ. හරිද? මගෙන් අහන්නේ නැතුව ඔයා දලඟුවෙක් අල්ලගෙන එයාට මොකද වෙන්නේ? ඔයා දවසින් දවස චෙක් කරන්න මොනවද වෙන විපර්යාස. හරි? ඔන්න ඔයා ඒව කරන්න හැම දරුවෙක්ම මෙතන ඉන්න 64 කරලා තියෙනවා. කරලා තියෙනවා. අන්න ඒක තමයි මම කිව්වේ. Teacher. ඔව්. Teacher මම අර මේ පස්වර ඉන්න කළුයි කහයි දලඹුව වගේක් අල්ලලා එහෙම කරා. උන් කොල කන්නේ නැහැ ටීචර් නිකන් ඉන්න එපාර මැරේවිනේ අතෑරලා දැම්මා. එහෙමද? කන්නේ නැහැ කියලා ෂුවර්ද වාට? ඒ කියන්නේ කොලේ දාපු එකේ චුට්ටක්වත් කාලා නැද්ද? නෑ ටීචර් 5 දිනක් විතර දැම්ම එහෙනම් කොලේ චුට්ටක් හරි කන්නේ බෑ. ඔව්. ඒ කියන්නේ එක්කෙනෙක්වත් මැරුන්නේ නැද්ද? මැරුන්නේ නෑ ටීචර් මැරේවිනේ කියලා පාර විසි අයින් කරා. එතකොට එහෙම දැන් ඔයා දාපු තැන ආයේ ඒගොල්ලෝ ඉන්නවත් දන්නේ නැහනේ. ඉන්න ටීචර්. ඉන්නෝ. අර පස්සේ ඉන්නේ. අර මේ පණුව වගේ උන් නේද? ඔව් ටීචර්. ඔව්. එතනින් ඔයා ආයි චුට්ටක් එතන පොඩක් මේ පොඩි ඔයාට බලා ගන්න පුළුවන් වෙන විදියට සීමාවක් හදලා කෝටු ටිකක් ගහලා හරි එතන පොඩක් මේ සර්ච් කර කර ඉන්න බලන්න උන්ට මොකද වෙන්නේ? සත්තු ඇවිල්ලා කනවද නැත්නම් උඩින් පොඩි වහලක් වගේ ගහලා නේද? පොඩ්ඩක් චෙක් කරගෙන යන්න. යාලා කොළ සමහර වෙලාවට තේ පස්සේ තියෙන ඕන කොළ වර්ගයක් කනෝ නේද? ඔව් ඒක තමයි මම කියේ පස්වල තියෙන පුතේ සමහර පොඩි අයින්ද්‍රිය පොන්චි ද්‍රව්‍ය නේද? ඒවා ආහාරයට ගන්නවද දන්නේ. ඒකයි. ඒක තමයි මම කියේ ඔන්න ඔයාලට මේ පාඩම ඇත්තටම නියමයි. පස්වල ඉන්න අය නැතුව අනිත් අය ගත්ත නම් ඉවරයි නේද ටීචර්? ඔව් එහෙමත් පුළුවන්. එහෙමත් පුළුවන්. හරිද? එහෙම බලන්න පුතේ වා චුට්ටක් එම හදලා ලබන සතිය වෙනකොට පොඩි වෙනසක් වෙනවාද කියලා ඔන්න හෙට දවසේ වගේ වැඩි පටන් ගත්තාම දලඹුවෙක් හොයාගෙන පෙරළු ගස්වල එහෙම ගොඩාක් ඉන්නවා පුතේ ඔය දලඹුව නේද? එක ඒ පෙරළු ගස්වල වැඩියෙන් ඉන්නවා. නේද? එහෙම අපිට බලන්න පුළුවන් සමහරවිට අපි ළඟට ගියාම පුතේ ළඟට යනකම්ම දන්නේ නැහැ දලඹුව කියලා. වාට මතකයිද 7 පන්තියේ වේශාන්තරණය නේද? පරිසරයේ පාටමයි ඇඟේ පාට. අන්න සතුරන්ගෙන් ආරක්ෂා වෙන්න නේ? ගොදුරු සොයාගන්න, කෑම සොයාගන්න. එයා වේශාන්තරණයට ලක් වෙනවා. එතකොට අපිටත් පේන්නේ ඈතදී අපි බැලුවට එතන දලඹුව ඉන්නවද? ඇයි? ගහේ කඳේ පාටමයි උගේ ඇඟේ පාට. කොහොමද හොයාගන්නේ? ළඟට ගිහිල්ලා සමහරවිට එක ගොඩට ඉන්න ටීචර්. නේ? නේද? ඒ වගේ ඒවා ඉගෙන ගත්තා නේද පුතේ අපි 7 පන්තියේදී මතකයිද? ඔව් ටීචර්. ඔව් ඒක තමයි. ඒ වගේ තැන් කොළයක් ඒවයිනොත් කියන්නේ පුතේ පරිසරයේ මේ සත්තුන්ගේ පැවැත්ම වේශාන්තරණය තුලිනුත් නේද? සතුරන්ගෙන් සැඟවිලා ජීවත් වෙන්න පුළුවන්. කාටවත් පේන්නේ නැහැ යාව මරාගෙන කන්න නේ? අන්න. හරි. එනමයි පුතේ අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට. වගුවට යටින් අහනවා මේක ලියලා අහමුද? වර්ධන අවදිවල බලන්න වර්ධන අවදිවල රූපීය වෙනසක් පෙන්වන සතුන්ගේ පුතේ යටින් ඉරක් ගන්න රූපීය වෙනසක් පෙන්වන අය. ඒ කියන්නේ සමනැලියෝ කැරපොත්තෝ මදුරුවෝ එවුන් ගැන. හරිද? ප්‍රශ්නේ හොඳට තේරුම් ගන්න ඕනේ. පෙන්වන සතුන්ගේ එම වර්ධන අවදිවල කාර්ය කුමක්ද කියලා අපෙන් අහනවා. ඔන්නමයි පුතේ හොඳ ප්‍රශ්නයක්. එහෙම එක එක වර්ධනාවදී තියෙන හේතුව තනි උත්තරයක් දුන්නොත් මට උත්තරයක් දෙන්න වෙන්නේ පුතේ එයාගේ ජීවන චක්‍රය එයාට පවතින නේද කොහොම හරි සතුරන්ගෙන් ආරක්ෂා වෙලා තමන්ගේ ජීවන චක්‍රය කෙසේ හෝ ගත කරගන්න. නමුත් පුතේ ඒකම නෙමේ හේතුව තමයි ඇත්තටම පුතේ බිත්තරයක් තුලින් එළියට එන සතෙක් සුහුඹුලෙක් දක්වා වර්ධනය කරන්න මේ බිත්තරේ ඇතුලේ තියෙන පෝෂ්‍ය පදාර්ථ ටික මදි. ඒ නිසාමයි පුතේ අතරදි කෑම කන්න වෙනවා. මේ කාලෙදි මේ ස්කෙඩියා ටැඩ්පෝල් කියන අවස්ථාව ස්කෙඩියා. ටැඩ්පෝල්ලා කන්නේමයි පුතේ මෙයාලා කන දේවල් නෙමෙයි. කාබනික ද්‍රව්‍ය පස්සේ මේ වතුරේ තියෙන චුටි ප්ලවාංග වර්ග කාබනික කුණු කොටස් ඒවා ආහාරයට ගන්න. නේද? ගෙම්බා මැඩියා වෙනකොට ඌ මාංශ භක්ෂක වෙනවා. ඒ කියන්නේ කුමි සත්තු අල්ලන් කන්නේ.
අන්න බලන්න බත් කූර. ආකාර වෙනස් වෙනවා. දැක්ක නේද? මොකද පුතේ අහන ප්‍රශ්නේ? ටීචර් බත් කූරොත් එහෙම අල්ලන් ගන්නවනේ ලොකු ගෙම්බෝ. ඔව් ඒක තමයි. ඒ කියන්නේ විලෝපික තත්ත්වයටපත් වෙනවා. හැබැයි මම පුතේ මේ වතුරේ ඉන්න කාලේ ඕන දෙයක් ඕන කුණු කෑල්ලක් ඕන කාබනික ද්‍රව්‍යයක් කාලා බඩ පුරෝගෙන හැදෙනවා. ඒකයි මෙතනින් බිහි වෙන එක එලින්ම ඔයාලා වගේ සූගුලෙක් බවට පත් වෙන්න බෑ. හරිද? අපි එලින්ම අපි හොඳට වැඩිලා තමයි පුතේ අම්මා වාසනාමයක් තියන් හිටියේ ඒකයි. දැන් අනිත් සත්තු පවාපතේ කුසදරාගෙන සිංහෙක් වුණත් කොටියෙක් වුණත් මුවෙක් වුණත් යම් කාලයක් එයාගේ පැටියව බඩ ඇතුළේ තියා පෝෂණය කරනවා. ඊට පස්සේ එළියට දැන් වසු පැටියම නේද? ඉපදිලා ඇත්තටම ටික වෙලාවක් යනකොට ඒක නැගිටිනවා. අපි වගේත් නෙමෙයි අපි ඊටත් එළිය ටිකක් දුර්වලයි ඉතින්නේ. අපි මාස ගාණක් ගිහලා තමයි ඈන්චුම්ක ගාම පුලක් අල්ලගෙන හරි නැගිටින්නේ නේද? නමුත් එළදෙනට හම්බ වෙන වසු පැටියා පුතේ ටික වෙලාවක් යනකොට ඒක එමීට නැගිටිනවා. අන්න පුතේ ඒ ශක්තිය කාගෙන්ද? අම්මාගේ කුස තුල ඉන්නකොට අම්මා කාපු ආහාර එයාට ඇති එළියට අවිල එයාට නැගිටින්න එයාට උඹෑ ගන්න කෑ ගහන්න ඔයාටත් ඒ වගේ වාට අඬන්න කෑ ගන්න ප්‍රශ්නයක් වඩ ගමන් නැද්ද නේද ඈ මිස් උන්ගේ පැටවුම මිස් මොකද පුතේ සූබුලා මිස් ඔව් සූබුලා උන්ගේ පැටවුම මිස් කනවා ඔව් එහෙම එකක් තියෙනවා ඉතින් නේද සමහර වෙලාවට සතා ඒ කියන්නේ මව් කුස්සෙක් මව බිහි කරන පැටවුම අම්මම කාලා දානවා. එහෙම අවස්ථා තියෙනවා නේද? ඒක තමයි කනෝ ටීචර් හුණගේ පැටියා. ඔව් එහෙම කන අවස්ථා තියෙනවා නේද? ගිලිනවා. ඒ කියන්නේ සමහර වෙලාවට ඒතකොට බඩගිනි බලු පැටවුනුත් කනවා. ඔව් නේද? එහෙම කන අවස්ථා තියෙනවා. හරි. ඒක තමයි ටීචර් පූසත් කනවා යාගේ පැටියා. ඈ පූස ටීචර් යාගේ පැටියා කනවා. ඕ නේද සමහර ලාට එහෙම අවස්ථා තියෙනවා ඒක තමයි. නමුත් පුතේ දැන් මේ සමනලයා ගෙම්බ වැඩියා වගේ එක්කෙනාගේ පැවැත්ම දැන් ඔන්න ඔයාට හොඳට තේරෙන්න ඕන. නේද? එහෙම කාටවත් කන්න හම්බෙන්නේ නැහැ. මෙයා ඉන්නේ එක තැනක මේවා කියන්නේ එක තැනක. මෙයා ඉන්නේ තව තැනක. එතකොට එහෙම එන්නේ නැහැ. එහෙම ආහාරයට ගන්නෙ නැහැ. මොකද එක එක ස්වરૂප. නේද? පුතේ අපි ලියමු එහෙනම් මේකට උත්තරේ බිත්තරය තුල අන්තර්ගත ටග්ගල උත්තරේ ලියාගමු. වර්ධන අවධිවල රූපීය වෙනසක් පෙන්වන සතුන්ගේ එම වර්ධන අවධිවල කාර්ය කුමක්ද කියලා මම අහන්නේ. හරිද? කාර්ය ලියමු. බිත්තරය තුල අන්තර්ගත පෝෂ්‍ය පදාර්ථ. බිත්තරය තුල අන්තර්ගත පෝෂ්‍ය පදාර්ථ සුහුඹුලෙක් රැකීමට තරම් බිත්තරෙන් කෙලින්ම සමනලයා එළියට එන්නේ නැහැ. මදි සමනලයක් හැදෙන්න තරම් පෝෂ්‍ය පදාර්ථ නැහැ බිත්තරේ ඇතුලේ. ඒ නිසා කීට පිලාවදි ගත කරනවා. හරිද? බිත්තරේ අන්තර්ගත පෝෂ්‍ය පදාර්ථ සුහුඹුලෙක් රැකීමට තරම් ප්‍රමාණවත් නොවන නිසා සුහුඹුලෙක් රැකීමට තරම් ප්‍රමාණවත් නොවන නිසා කමාවක් දාන්න දෙතන නොවන නිසා අතරමැදි රැකීමට තරම් ප්‍රමාණවත් නොවන නිසා අතරමැදි වර්ධන අවධියක යටින් ඉරක් ගන්න පුතේ. අතරමැදි වර්ධන අවධි කියන්නේ මොනවද? කීටයෝ පිලව් එහෙම. හරිද? අතරමැදි වර්ධන අවධි ඇති කරයි. තේරුණාද වයි පුතේ ඒක? හැමෝටම වර්ධන අවධි හරිද? බිත්තරය තුල ආයි මුලින් ඉඳන් කියනවා බලන්න. තනියෙන් ලියන්න පුළුවන් වෙන්න ඕන. බිත්තරය තුල අන්තර්ගත පෝෂ්‍ය පදාර්ථ සුහුඹුලෙක් රැකීමට තරම් ප්‍රමාණවත් නොවන නිසා අතරමැදි වර්ධන අවධි ඇති කරයි.
පැහැදිලිද පුතේ වාක්‍ය වට? ඔව් ටීචර්. ඔව් නේද? කෙලින්ම බිත්තරෙන් ගෙම්බෙක් එන්නේ නැහැ. කෙලින්ම බිත්තරෙන් මදුරුවෙක් එන්නේ නැහැ. ඇයි? බිත්තරේ ඇතුලේ මදි මදුරුවෙක් දක්වා පිහාටු ඇති කරන්න ඕනේ, අඬු බඬු ඇති කරන්න ඕනේ නේද? මදි. බිත්තරේ ඇතුලේ මදි පෝෂණ කොටස්. ඒ නිසා තමයි බිත්තරෙන් යම් කොටසක් විතරයි හදන්නේ. එයා ඊට පස්සේ ආයි කනවා. එයා ආයි කනවා. කොහොමම තමයි පුතේ යාගේ ජීවන චක්‍රය. මං හිතන්නේ වාට පැහැදිලි මටත් වැඩි. ඈ ටීචර් එතකොට ටීචර් නිගමනයකට එන්න පුළුවන් අපිට මේ බිත්තර වලින් විතරක් ඉපදෙන කට්ටිය මේ රූපාන්තරයක් පෙන්වනවා කියලා. රූපාන්තරයක් පෙන්වන්නේ නෑ. දැන් ඔයා කියන්නේ එක තැනක් නේද? බිත්තර වලින් එන හැම එක්කෙනෙක්ම පුතේ රූපාන්තරණයක් පෙන්වන්නේ නෑ. දැන් නිකන් හිතන්නකෝ බිත්තර කඩාගෙන එනවනේ පුතේ නයි පැටවුවෙම බිත්තරෙන් එන්නේ නේද? බිත්තරේ කඩාගෙන කෙලිම නයි පැටියා එනවා. පොළොම් පැටවු එනවා. නේද? පොළොංගුනේ. පොළොම් අම්මගේ බඩේ කුසෙන් තමයි පුතේ පොළොම් පැටවු බී වෙන්නේ. පිඹුරා එන්නේ. ඔව් පිඹුරු කටුස්ස මට ඉස්සෙල්ලා දරුවෙක් දැම්ම කටුස්සා. කටුසු බිත්තර. ඌණන්ගේ බිත්තර. නේද? ඌණු බිත්තර තියෙන්නේ. ගොළු බෙල්. ඌණු බිත්තර නෙමෙයි. කඩේ තියෙන. නේද? ඒවට කියනවා ඌණු බිත්තර කියලා. ඕකේ. ගොළු බෙලි බිත්තර. ගොළු බෙලි බිත්තර ඔව් නේද? ඒ සූර බිත්තර දාන්නේ. පුතේ? ඌර නෙවෙයි. කුකුල් පැටිය අන්න හරි. දැන් කුකුල් පැටිය තේරෙනවනේ වට බිත්තරේ ඇතුලේ යම් කාලයක් ඉන්නකොට උගේ ඇත්ත වශයෙන්ම මේ අර ලොකු කිකිලිය තරම් දවස් 21ක් ඉන්නවනේ. අන්න හරි අවශ්‍ය දේවල් ටික වැඩිලා. එයාගේ බිත්තරේ ඇතුලේමයි පුතේ පෝෂ්‍ය පදාර්ථ ටික තිබිලා. ඒතර බිත්තරේ කඩාගෙන එන එක්කෙනා අම්මා තාත්තා වගේනේ නේද? අම්මා තාත්තා වගේ කුකුල් පැටියෙක් කියලා අඳුරගන්න පුළුවන් නේද? අපි කියනවාද කුකුල් පැටියද කොටි පැටියෙක් කියලා? එයා මුව පැටියෙක් කියලා, කටුසු පැටියෙක් කියලා නෑනේ. අඳුරගන්න ස්වරූපය තියෙනවා. එතකොටමයි පුතේ යන්නේ එතනදි පොඩි වෙනසක් වෙනවා. නේද? ඒ කියන්නේ එයාලගේ බිත්තර තුල ඒ සුහුගුලෙක්ම නෙමෙයි පොඩි පැටියෙක්. නමුත් ඒ පැටියා බවට පත් කරන්න තරම් ආහාර ප්‍රමාණයක් ඒ බිත්තරේ තුල තිබිලා තියෙනවා. නමුත් සමනලයාගේ, ගෙම්බගේ, මදුරු වගේ එයාලගේ බිත්තරවල පුතේ මදි සුහුගුලෙක් දක්වා යන්න. ඕක තමයි අපි දැනගන්න ඕන දේ. අපි ලියමු තා පොඩි වාක්‍යයක්. ටීචර් ඒ උනාට ටීචර් ශීරපායියට රූපයේ වෙනසක් මේ කරගන්න බෑනේ. බෑ පුතේ. හරි රූපීය වෙනසක් කරගන්න බෑ. එහෙම නේද? ඉපදෙන්නෙම අනිවාර්යෙන්ම අම්මා තාත්තා හා සමානම කට්ටිය. මගේ කතන්දරේ කියන්නත් බැරිද මම ඊළඟ දවසේ කියන්නම් දැන්. අය ඉන්න වෙලාව මේක ලියාගන්න. මෙම වර්ධන අවදි හැකිතා ආහාර ලබාගෙන නවත්තපු තැනටම ලියන්න පුතේ. වර්ධන අවදි ඇති කරයි කියලානේ මං කිව්වේ නේද? අතරමැදි වර්ධන අවදි ඇති කරයි. එතනටම ලියන්න මෙම වර්ධන අවදි හැකිතා ආහාර ලබාගෙන සුහුඹුලෙකු බවට පත්වේ. මෙම වර්ධන අවදි හැකිතා ආහාර ලබාගෙන සුහුඹුලෙකු බවට පත්වේ. හරි. ඔන්නමයි පුතේ ප්‍රශ්න අංක 3. ජීවීන්ගේ වර්ධනාවදි පැවැත්ම තහවුරු කිරීමට කුමන අවස්ථා සඳහා අනුවර්තනය වේද? ඔයාට මතකයිද මොන අවස්ථා ඊට අවදියයි පිලාවද? නෑ. ඒක නෙමෙයි පුතේ මම ප්‍රශ්නේ අහන්නේ. ජීවීන්ගේ වර්ධන අවදි පැවැත්ම තහවුරු කිරීමට කුමන අවස්ථා සඳහා අනුවර්තන වේද? ඒ කියන්නේ මම අහන්නේ ඒ එක කට්ටිය පරිසර වෙනස් කරා මතකයිද? එයාලගේ ආහාර රටාව වෙනස් කරා. පරිසරවලට ආහාරවලට. අන්න රයිට්. ලියමු අපි විවිධ පරිසරවලට උත්තරේ පළවෙනි එක ලියන්න. විවිධ පරිසරවලට අනුවර්තනය වීම. විවිධ පරිසරවලට අනුවර්තනය වීම. විවිධ ආහාරවලට හැඩ ගැසීම. 2. විවිධ ආහාරවලට හැඩ ගැසීම.
ටීචර් මොකද දෙක? විවිධ ආහාරවලට හැඩ ගැසීම. හරි. පුතේ අපි සෙනසුරාදා පන්තියේ පුතේ 4 වෙනි ප්‍රශ්නට උත්තර ලිව්වා. ඒක ඔයාලට පේනවා. ලියන්න පුළුවන් නේද? මිනිසා රූපීයව වර්ධන අවදි පසු කරයි. එම ගත කරන අවදි අවස්ථා මොනවාද? මෙන්න මේ රූපය ඇලවිලා තියෙන්න ඕනේ. අර ඉස්සෙල්ලා මම දාලා පෙන්නුවේ බඩ ගාගෙන යනවා නේද? නැගිටිනවා. අලවල නෑනේ ටීචර්. ටීචර් එක ටියුට් එකේ දැම්මේ නේද? ඒ රූපේ එතනට අලවන්න පුතේ. ඒ රූපේ අලවන්න. රූපේ පොඩක් ඉන්න. ටීචර් එක ටියුට් අලවන්න නෑ ටීචර්. ඇයි? ඔව් ඒකේ මේ වැදලා තියෙන්නේ මට හරි හරි පුතේ ටියුට් එකේම තියෙන කළු පාටට නේද? අලවන්න නෑ. මම දැක්කේ මං අලවපු රූපයක් වගේ. 4 වෙනි ප්‍රශ්නේ එක ලදරුවද? ඔව් ලදරු අවදිය. ලියන්න. ලදරු අවදිය ළමා 3 තරුණ. ඔයාට ඕන 4 5 කියලා දාලා පරිණත අවදිය මහලු අවදිය කියලා දාගන්න. ඒ රූප නෑ ඉතින්. නේද? හැරමිට්ටෙන් යන රූපයක් වගේ තියුණු නේද? ඔතන අවදි 3යි මම දාලා ඇත්තේ ලදරු අවදිය, ළමා අවදිය, තරුණ අවදිය. ඕනනම් 4 වෙනි අංක 4 කියලා පරිණත අවදිය කියලා දාගන්න. පරිණත වුණාට පස්සේ තමයි පුතේ ප්‍රජනන ක්‍රියාවලියේ යෙදෙන්න පුළුවන් වෙන්නේ. හරිද? තම වර්ගයා බෝ කිරීමට. එනමුත් ඔන්න ඔතනට නම් විතරයි මම ඊළඟ දවසේ රූපාන්තරණය කියන සිද්ධියේ ඉඳගෙන අපි දැනට දන්නවා දැන් රූපාන්තරණයක් කියන්නේ මොකක්ද කියලා. නේද? රූප කීපයක් පහු කරනවා නම් යම් ජීවියෙක් ඒ රූපාන්තරණයක් තියෙනවා. දැන් අපිට රූපාන්තරණයක් නෑ. අපි එක එක හැඩ වලින් එන්නේ නෑ. අපි ඉපදිච්ච දවසේ නම් එකම හැඩේ. අපිට රූපාන්තරණයක් නෑ. අලියට නෑ. නේද? නමුත් මැඩියට තියෙනවා, මදුරුවට තියෙනවා. අපි ඊළඟ දවසේ කතා කරමු ලබන අවදි දෙක කියන්න පුළුවන්ද? මිනිසාගේ අවදි දෙක කියන්න පුළුවන්ද? ලදරු, ළමා, තරුණ, පරිණත. ටීචර් විවිධ දෙවෙනි එක ඔව් ටීචර්. දෙවෙනි එක කියන්නේ මොකද? දෙවෙනි පිටුවේ දෙවෙනි එක. දෙවෙනි ප්‍රශ්නේද? උත්තරේද? ඔව්. ලිව්වේ නැති? භාගය ටීචර්. අනේ ආයි බලන්නේ නම් අනිත් අය පුතේ මේ ලිව්වෙලා යන්න හොඳේ. සුබ දවසක් සියලු දෙනාටම. මම මේ එක්කෙනෙකුට උත්තරයක් කියනවා. බිත්තරය තුල අන්තර්ගත පෝෂ්‍ය පදාර්ථ සුහුඹුලෙක් රැකීමට තරම් ප්‍රමාණවත් නොවන නිසා. ඒ හරියට ලියාගත්තද? බිත්තරය තුල අන්තර්ගත පෝෂ්‍ය පදාර්ථ සුහුඹුලෙක් රැකීමට තරම් ප්‍රමාණවත් නොවන නිසා අතරමැදි වර්ධන අවදි ඇති කරයි. අතරමැදි වර්ධන අවදි ඇති කරයි. හරිද? මෙම වර්ධන අවදි හැකිතාක් ආහාර ලබාගෙන මෙම වර්ධන අවදි හැකිතාක් ආහාර ලබාගෙන සුහුඹුලෙකු බවට පත් වේ. හරිද පුතේ? සුහුඹුලෙකු බවට පත් වේ. හරිද? හරි. එහෙනම් පුතේ මේ ළමයි ගොඩක් ගියා නේද? ළමයි ගොඩක් ගිහිල්ලා ඕවන් ටීචර්. ටීචර් මේකත් කියන්න. සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.